අද අපි කතා කරන්නේ 16 වෙනි පාඩම. එහෙම නැත්නම් 13 වසරේ අන්තිම පාඩම් හරිය තියෙන පාඩමක් තමයි මේ. මොකක්ද? වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍ය ගැන කතා කරන පාඩම. මේකෙදී අපි කතා කරන්නේ ඕනම මොකක් හරි කර්මාන්ත ශාලාවක මොකක් හරි වෘත්තිකයන් ඉන්න තැනක වැඩ කරන කට්ටිය ඉන්න තැනක ඒ කට්ටියගේ ආරක්ෂාවට මොනවද කළ යුත්තේ, මොනවද තියෙන නීති රීති, මොනවද යාලා නොකළ යුත්තේ, ඔය වගේ දේවල් ගැන තමයි මේ පාඩමෙන් අපි කතා කරන්නේ. එතකොට අද අපේ දෙවෙනි පේපර් ක්ලාස් එක යන්නේ නිපුණතාවයේ 16 විවිධ රැකියාවන්ට අදාළ වෘත්තීය ආරක්ෂාව හා සෞඛ්‍ය ක්‍රියාමාර්ග භාවිත කිරීමේ සූදානම ප්‍රදර්ශනය කරයි කියන එක තමයි අපේ නිපුණතාව. මොකක්ද නිපුණතාව? විවිධ රැකියාවන්ට අදාළ එක රැකියාවලට අදාළ වෘත්තීය ආරක්ෂාව. එයාගේ රැකියාවේ යා කරන වෘත්තියේ ආරක්ෂාව සහ සෞඛ්‍ය ක්‍රියාමාර්ග භාවිත කිරීම. ඒ කියන්නේ එයා කරන වෘත්තිය නිකම්ම වෘත්තියක් නොවේ. ඒ වෘත්තියේදී එයාගේ සෞඛ්‍ය, එයාගේ ආරක්ෂාව සහතික වෙන පරිදි කොහොමද අපි වැඩ කරගෙන යන්නේ, කොහොමද එහෙම තැනක වැඩ කරන්නේ, කොහොමද එහෙම වෘත්තිකයෙක් වෙන්නේ කියන එක තමයි අපි මේ පාඩමෙන් කතා කරන්නේ. එතකොට මේකේ තියෙන ප්‍රශ්න වලට අපි යන්න කලින් චුට්ටක් 13 මේක තියෙන තැනට අපි යමු. හරිද? ගිහිල්ලා මම චුට්ටක් කතා කරන්නම්. අපිට මේක හඳුන්වලා දීලා තියෙන්නේ මෙන්න මෙහෙම. පටන් ගන්න තියෙන්නේ මෙන්න මෙහෙම. හරිද? මෙතනදී අපිට මතු කරනවා ඕනම වෘත්තියකදී safety first කියන එක ඔයාලා අහලා තියෙනවද? safety first අපි හැමෝටම මොකක් හරි වැඩක් කරන්න ගියාම අමතක වෙන දේ ඔන්න දැන් බොස් කියනවා ඔයා මට මේ ඕඩර් එක මේ වෙනකොට දෙන්න. තව මම ඔයාට පැය දෙකයි දෙන්නේ. ඔයා මට මගේ ඕඩර් එක පැය දෙකකින් දෙන්න කියලා කිව්වම safety first උනාට කෙනෙක්ට වෘත්තිකයෙක්ට නිතරම මගහැරෙන දෙයක් අමතක වෙන දේ තමයි තමන්ගේ safety එක. වෙලාව හදිස්සියට ටක් ගාලා උවමනා කරන හැමදේම දාලා හරියටම වැඩේ කරනවා. ග්ලව්ස් දෙක දාගන්න අමතක වෙනවා. හෙඩ් කැප් එක දාගන්න අමතක වෙනවා. එතකොට ඕක තමයි ගොඩක් අනතුරු වෙන්න. රැකියා ස්ථානවල සිදුවන අනතුරු වෙන්න මං කියන්නේ ඩ්‍රයිව් කරනකොට වගේ දේවල් නෙමෙයි. ඒ කියන්නේ රැකියා ස්ථානට යන එනකොට ඩ්‍රයිව් කරන හිම මොකුත් නෙමෙයි. රැකියා ස්ථානයේ රැකියාව කරන තැනදී ඒ ප්‍රොසෙස් එක ආශ්‍රිතව තමන් හිතන්නකො බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් කියලා එහාට මෙහාට යන එනකොට ඔය බිල්ඩින් වලින් ඒ වගේ තැන්වලදී ඒ තියෙන සේෆ්ටි ගයිඩ්ලයින්ස් අපි මොනවද මේවට කියන්නේ නීති රීති තියෙනවා මේ අපේ මොකද්ද මේ වෘත්තීය ආපදා වළක්වා ගැනීමට. ඒවා පිළිපැදීම තුළින් තමයි අපිට ඒවා වළක්වා ගන්න පුළුවන්. එතකොට ඔයාට තේරෙන්න ඕනේ ඉස්සර මිනිස්සු කොහොමද? ඉස්සර නිකම්ම ගියා වැඩ කරා ආවා ටික ටික එනකොට මිනිස්සුන්ට තේරෙනවා මෙහෙම අත් කැපෙන්න පුළුවන්. මේ මැෂින්ස් වලට අත් කැපෙන්න පුළුවන්. එතකොට යාලා සාමාන්‍යයෙන් ඒ වගේ භයානක මැෂින්ස් වල එහෙම නැත්නම් අනතුරුදායක මැෂින්ස් වල වැඩ කරන කට්ටියට මොනවා හරි ටිකක් තද අත්පලඳනා දෙන්න පුළුවන්. කරදරයක් වුණාට පස්සේ ඒකට උත්තරයක් හොයන වෙනුවට මිනිස්සු පෙළඹෙනවා. මොකටද? කලින්ම තමන්ගේ වෘත්තියේදී සිදුවන ගැටලුකාරී තත්ත්වයන්, අනාරක්ෂිත තත්ත්වයන්, සෞඛ්‍යයට වෙන්න පුළුවන් අහිතකර තත්ත්වයන් මගහරවා ගන්නට. එතකොට අපිට මෙන්න මේ කොටස ඉතාම වැදගත් වෙනවා. හරිද? එතකොට සරලව කිව්වොත් ඕක අපි දිගට කතා කරගෙන යන්න පුළුවන්. මම මෙන්න මේ highlight කරලා තියෙන තැනින් තමයි හරියටම නිකන් තීර එකක් විදිහට අපිට පටන් ගන්නෙ. නැත්තම් ඔන්න මම නිකමට කිව්වොත් ඔයාලා මතක තියාගන්න මොනවද අපිට වෙන්න පුළුවන් අනතුරු. නිකන් ඔයාලා හිතන්න මොනවද අපිට වෙන්න පුළුවන් අනතුරු. මේවා ලොකුවට කටපාඩම් කරන්න ඕන පාඩම් නෙවෙයි. ඒ හින්දා මේ ටිකට අග්ගල ඔලුවට දාගන්න පුළුවන්. ඔයාලට හිතලා ලියන්න පුළුවන්. මොකොත්ම බලන්න නැති කෙනෙක්ට උනා. හරිද? ඔන්න බලන්න මොනවද සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් අනතුරු. මැෂින් එකකට අත කැපෙන්න පුළුවන් නේ. උඩ ඉඳලා වැටෙන්න පුළුවන්. බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් නම් උඩ ඉඳලා වැටෙන්න පුළුවන්. ඒ වගේම විදුලි සරව දෙන්න පුළුවන්. මොකක් හරි මැෂින් එකක් ප්ලග් කරන්න ගිහිල්ලා එතනට ඇඟිල්ල ගිහිල්ලා නැත්නම් වතුර තිබිලා හරි ඔහොම මොකක් හරි ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ආයෙ හිතන්න මොනවා හරි පිරිසිදු කරන රසායනික ද්‍රව්‍ය තියෙනවා ඕගොල්ලන්ගේ. ඔයා දන්නේ නැතුව ඒකක් අල්ලලා ඔයා දන්නේ නැතුව ඇහැල්ලුවා ඔයාගේ. එහෙම නැත්නම් ඔයාගේ කටට චුට්ටක් ගිහිල්ලා. එතකොට මොකද වෙන්නේ? ඒවා රසායනික වෙන්න පුළුවන් අනතුරු නේද? ඒ වගේම කෙනෙක්ට තමන්ගේ කර්මාන්ත ශාලාවේ ලොකු කර්මාන්ත ශාලාවල හැමදෙස්සෙම හූ ගාලා සද්දයක් එනවා. මැෂින්ස් වැඩ කරන සද්ද.
හරිද? එතකොට මගේ යාළුවෙක් ට්‍රේනින් වලට ගිහින් තිබුණා මේ කොහෙද මේ පිටි හදන කම්පැනි එක. හරිම අමාරුයිලු පටන් ගත්ත වෙලාවෙ ඉඳලා ඉවර වෙනකොට වෙලාවෙදි කියලාලු බලාගෙන ඉන්නේ. මොකද ඒකට යාලා නිකන් අර අපි නොදැනුවත්ව හුස්ම ගන්න එක අපි නොදැනුවත්ම වෙනවා වගේ ඒ ශබ්දයක් ඒගොල්ලන්ට නොදැනුවත්ම වෙන තරමට හුරු කරගන්න වෙලා තිබුණා. මොකද හැමදෙස්සෙම ඒ සද්දේ මැෂින් වැඩ කරන සද්ද යාලා වැඩ කරන තැනට එනවා. එයාලා ඩොකියුමන්ටේෂන් පාර්ට් කරත් එයාලා මොනවා කොහොම කරත් අර සද්දෙට රොතු දෙන්න ඕනේ. එතකොට කෙනෙක්ට රොතු දෙන්න පුළුවන් කෙනෙක්ට ওই වගේ දේවල් හින්දා මානසික ආතතිය මානසික පීඩනය ඔළුව හොඳ වෙන්නේ නැති ඔළුව කැක්කුමක් මොනවා හරි තව ප්‍රශ්න ඔය වගේ අපි හිතන්නේ නැති දේවල් වලට මං කියන්නේ දවසක් දෙකක් මාස 3ක ට්‍රේනින් එකක වගේ නෙමෙයි දීර්ඝ කාලිනව එකම තැන රස්සාවක නිලවෙනකොට අවදානමක් තියෙනවා. දැන් මම ට්‍රේනින් ගියේ ටිෂු කල්චර් ලැබොරටරි එකකයි PCR ලැබොරටරි එකක ගස් වලට තමයි එතන PCR කරන්නේ. එතකොට ඒකේ තියෙන කෙමිකල්ස් හින්දා කවුරු හරි ප්‍රෙග්නන්ට් කෙනෙක් හිටියොත් ඒ කෙනාව කෙලින්ම දැන් හිතන්නකෝ අපි ලැබ් එකේ වැඩ කරන කට්ටියන් කවුරු ප්‍රෙග්නන්ට් වුණා කියලා එයාව ඒ කාල සීමාවෙදී වෙන කොහෙට හරි මාරු කරනවා. එයාව ඒ කාල සීමාවෙදී ඇතුළට ගන්නෙ නැහැ ඒ ලැබ් එකට. එහෙම නැත්නම් ප්‍රෙග්නන්ට් කට්ටිය සාමාන්‍යයෙන් ඒ ලැබ් එක ඇතුළට එන්නේ නැහැ. PCR ලැබ් එක ඇතුළට ඒකේ තියෙන කෙමිකල්ස් එහෙම ටිකක් අහිත කරින්දා එයාලා එළියේ ඉඳලා තමයි ડોකියුමන්ට් එකක් දෙන්න හරි කතා කරන්න හරි මොනවා හරි කරලා යන්නේ. එතකොට ওই වගේ දැන් ප්‍රෙග්නන්ට් වුණාම විතරයි ඒ වරප්‍රසාදේ හම්බෙන්නේ. නමුත් අනිත් කට්ටිය හැමෝම ඒ වගේ අවදානමක් තියෙන තැනක වැඩ කරනවා. නමුත් එතනදී අපිට සේෆ්ටි ගයිඩ්ලයින්ස් දීලා තිනවා. ලැබ් කෝට් එක දාන්න ඕනේ, ග්ලව්ස් දාන්න ඕනේ, මාස්ක් එකක් දාන්න ඕනේ, මේ ඇස් වලට දාන්න ඕනේ. තව අපි මේ මොනවද PCR එකක මේ PCR එකට කලින් ඕක තියෙනවානේ DNA එහෙම PCR එකක් කියන්නේ ද සාමාන්‍ය මිනිස්සෙක්ගේ ඔය කරන PCR එකම තමයි ගස් වලටත් කරන්නේ. එතකොට ඒකේ DNA එක එළියට ගස් වල DNA RNA දෙකම තියෙන හින්දා DNA හෝ RNA දෙකකින් එකක් එක්ස්ට්‍රැක්ට් කරනවා. ඔය කරන process එක අහිතකර කෙමිකල්ස් පාවිච්චි කරන ඒ කෙමිකල්ස් ටික තියෙන වෙනම තැනක එතනට වෙනම ග්ලාස් එකක් අපේ කඳ පල්ලෙහාට එනකම ග්ලාස් එකක් දාලා අපි එතනින් ඇතුළට අත දාලා තමයි වැඩ කරන්නේ. එතකොට ඒ වගේ සේෆ්ටි ගයිඩ්ලයින්ස් තියෙනවා. මම මට තියෙන දැනුමෙන් තමයි මම ওই ප්‍රැක්ටිකල් දේවල් ටිකක් කිව්වේ. එතකොට ඕගොල්ලෝගෙන් ඇහුවොත් එහෙම මොකද්ද වැදගත්කම කියලා ඔයාලට ඉස්මතු කරන්න පුළුවන් වෙනවා. මෙන්න මෙහෙම දේවල් වෙනවා, මෙන්න මෙහෙම දේවල් වෙනවා. එතකොට හිතන්නකෝ ඔයා වැඩ කරන්නේ මොකක් හරි එක්ස්රේ ගන්න තැනක. හරිද? ඔයා මොකක් හරි ප්‍රයිවට් හොස්පිටල් එකක එක්ස්රේ යුනිට් එක තමයි ඔයා වැඩ කරන්නේ. එතකොට එතන මොකද්ද? ඔයා එතන වෘත්තිකයෙක්නේ. එතකොට එතන එක්ස්රේ වලින් ඔයාට හානි වෙන්න පුළුවන්. ඔයාට කියලා තියෙනවා නම් නිශ්චිත ලෝගුවක් අඳින්න, මේක අඳින්න, මෙන්න මේ මැටීරියල් එකේ අත් දෙකට ග්ලව්ස් දාන්න ඔහොම කියනවා. ඔයා අනිවාර්යෙන් පිළිපදින්න ඕනේ. හරිද? එතකොට ඔයාට තේරෙන්න ඕනේ මොනවද කවුද වෘත්තිකයෙක් කියන්නේ? මොනවද සේෆ්ටි ගයිඩ්ලයින්ස් කියන්නේ? ඇයි මේවා වැදගත්? ඇයි මේවා පිළිපදිය යුත්තේ කියන එක. හරිද? එහෙම නැති වුණොත් වෙන්න පුළුවන් දේවල් තියෙනවා. මෙන්න මේ තියෙන්නේ. මම මේ සරලව කියන්න යන හින්දා එකින් එක කියන්න හැ. මොකද්ද හරියටම අපිට මේවා ටිකට මුණ දී ගන්න බැරි වුණොත් මොකද්ද අපේ පාඩම අපේ අනාරක්ෂිත දේවල්, සෞඛ්‍ය ආරක්ෂිත නොවන දේවල් ගැන කතා කරන එක නෙමෙයි. ඒ වගේ ඔබට එන්නේ කොහොමද කියලා. ඒ වගේ වැළකෙන්නේ කොහොමද කියලා. අපිට ඒක කරගන්න බැරි වුණොත් අපි නොදැනුවත්වම මොකක් හරි අපිට කරන්ට් එක වැදුනොත් අපි කොච්චර පරිස්සම් වෙලා හරි කරන්ට් එක වැදුනොත් ඔහොම මොකක් හරි වුණොත් වෙන්න පුළුවන් දේවල් ටිකක් තමයි මේ තියෙන්නේ. මොනවද? తాවකාලික දුබලතාවයකටපත් වෙන්න පුළුවන්. කොටසක් ස්ථීර දුබලතාවයකටපත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ తాවකාලික කෙටි කාලයක් යනකම් අපේ අතක් මොකක් හරි පණ නැති වෙන්න පුළුවන්. ඇඟිල්ලක් මොකක් හරි වෙලා වැඩ කරන්න බැරි වෙන්න පුළුවන් කෙටි කාලයකදී. කාලයක් යනකම් එක්ක හැමදාටම permanent partial disabilities කියන්නේ හැමදාටම වාගේ අතක් පණ නැති වෙන්න මොකක් හරි වෙන්න පුළුවන්. ඒ තියෙන මොකක් හරි වාගේ වෙච්ච අනතුරේ හැටියට මොකක් හරි ඉෆෙක්ට් එකක් දීර්ඝ කාලිනව වෙනවනම් ඒකට අපි කියනවා කොටසක් ස්ථීර දුබලතාවයකටපත් වීම. සම්පූර්ණයෙන්ම ස්ථීර දුබලතාවයකටපත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම වාට අතක් පයක් මුකුත්ම කරගන්න බැරුව ඔයාගේ එහෙම ඕන තරම් මිනිස්සු ඉන්නවා. ඔය කියන්නේ කන්ස්ට්‍රක්ෂන් වලට ගිහිල්ලා පණංචි වලින් එහෙම වැටලා කොන්ද මේව වුණාට පස්සේ එක තැන් වෙලා ඉන්න අය කොච්චර ඉන්නවද එහෙමයි. අන්න ඒ වගේ දේවල් තමයි මෙතනදී අපි ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. මේ වගේ දේවල් වෙනවා. ඒව වළක්වා ගන්න ඕනේ කියන එක තමයි මෙතනින් කතා කරන්නේ. ඊළඟට වෙන්න පුළුවන් අරකම දේ තමයි මරණයක් වුණත් සිද්ධ වෙන්න පුළුවන්. හරිද? ওই වගේම ওই මොනවද කතා කරේ ආපදා. ඒ වගේම තව වෙන්න පුළුවන් දීර්ඝ කාලීනව යනකොට රෝග. අර මං කිව්වේ
මේ එක ඔය වගේ අර මම කිව්ව ලැබොරටරි වල වගේ ගොඩක් අය එක දිගටම වැඩ කරන්න කැමති නැහැ. මොකද හිතකට රසායනික ද්‍රව්‍ය වල ප්‍රතිඵල එකපාරටම එන්නේ නැහැ කියලා අර අදහසක් තියෙනවනේ. එකපාරටම ඕක වෙන්නේ නැහැ. කාලයක් තිස්සේ ඕවා කිමිකල්ස් වාෂ්ප වෙලා ඇඟ ඇතුළට ගියාම ඕවා මේකතු වෙනවා හොඳ නැහැ ඉස්සරහට තමයි ඕවා හැදෙන්නේ කියලා ඕව මතයක් තියෙන හින්දා එහෙම කට්ටිය වැඩ කරන්නේ නැහැ. එතකොට මේ ශනිකව වෙන අනතුරු තියෙන්නත් පුළුවන් කාලීනව ඇති වෙන රෝග තමන්ගේ වෘත්තිය හින්දා රෝග වලට ලක් වෙන්නත් පුළුවන්. අවුල් දැන් කියනකො ඔන්න කෙනෙක් වැඩට යනවා. එයා නොදැනුවත්ව මොකක් හරි කතාවක ඉන්න ගමන් මැෂින් එකකට මොන හරි දාන්න ගිහිල්ලා එයාගේ ඔන්න අත කැපෙනවා. හරිද දැන් ඕකෙන් කාටද පාඩුව? කාටද ඕකෙන් වෙන පාඩුව? මම මේ කියන දේවල් හොඳට ගන්න. මොකද මම මේ නෝට් එකේ තියෙන ගොඩාක් දේවල් කෙටි කරලා දෙන්නේ ඔයගොල්ලන්ට පොයින්ට් විදියට. එතකොට මොනවද වෙන අනතුරු වෘත්තිකයාට අංක එකටම කරදරයක්. වෘත්තිකයා කියන අත කැපිච්ච මිනිස්සයා. එයාට ලොකුම පාඩුව. ඔන්න එයාට පාඩුවයි. එයාට වැඩක් කරගන්න බෑ. එයාට ජොබ් එක සාමාන්‍යයට නැති වෙන්න පුළුවන්. ඕකෙන් අස් කරත් තව ජොබ් එකකට දෙන්නේ නැති වෙන්න පුළුවන්. අන්න වගේ ප්‍රශ්න ගොඩයි. ඒ වගේම එයාගේ පවුලේ කට්ටියටත් ප්‍රශ්න වෙනවා. පවුලේ කට්ටියට. මොකද එයා නම් ගෙදර කවුද ආදායම ගේන කෙනා එතනින් ලොකු ප්‍රශ්නයක් වෙනවා. හරිද? එයා කවුරු හරි අසනීප දරුවෙක් බලා ගන්න කෙනෙක් නම් ඒ දරුවව බලා ගන්න කෙනෙක් නැති වෙනවා. ඔහොම ප්‍රශ්න ගොඩාක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඊළඟට වෙනවා මොකද්ද? ආයතනයේට බලපෑමක් වෙනවා. එයාගේ ආයතනයේට මොකද්ද වෙන බලපෑම? ඒ මිනිස්සයා ගැන මානුෂීයව බැලුවොත් වගකීමක් තියෙනවා, කනගාටුවක් තියෙනවා, එක අවුලක්. ඒ වගේම එක සේවකයෙක්ගේ ඵලදායීතාවය නැති වෙලා යනවා. ඒ වගේම මේ කෙනාට සමහරට නීතිමය මාර්ගයෙන් උදව් උපකාර කරන්න, නීතිමය මාර්ගයට යන්න, එහෙම කෙනෙක්ට අනතුරක් වුණාම මෙහෙම අපි සේෆ්ටි ලයින්ස් ගයිඩ්ලයින්ස් තියෙනවා කියලා ඔප්පු කරන්න. නමුත් ඔහුගේ වැරදෙන් තමයි මේක වුනේ කියලා ඔප්පු කරන්න වෙන අවස්ථා තියෙනවා. ඔහුගේ වැරද්දෙන් නැතුව ආයතනයේ වැරද්දෙන් මොකක් හරි දෙයක් සිද්ධ වුණා කියලා තිබුණොත් එතන ලොකු ප්‍රශ්නයක් වෙනවා ආයතනයට. හිතන්න මොකක් හරි මැෂින් එකක් තියෙනවා. ඕක ඔඩිට් එකකින් හරි කොයි වෙලේ හරි චෙක් කරන්න හරි ආපු වෙලාවක මොන හරි ස්ටෑන්ඩඩයිසේෂන් ඕගනයිසේෂන් තියෙනවා චෙක් කරන්න යන ස්ටෑන්ඩඩ්ස් දෙන ඔයාලගේ මෙන්න මේක තියෙනවා නම් ඔය තමයි ඔයාලා මේකට සුදුසුයි කියන්නේ. එහෙම කට්ටිය ඇවිල්ලා ඔයාලා මේ මැෂින් එක අයින් කරන්න හොඳ මැෂින් එකක් දාන්න ගිහලා කවදා හරි කියලා තියෙනවා කියලා හිතන්න. ඔයාලා ඒක ගණන් ගන්නේ නැහැ. ඔය මැෂින් එකටම කවදා හරි කෙනෙක්ගේ අත කැපුණොත් එහෙම ආයතනීය විදියට උගුලට ලොකු ප්‍රශ්නයක් වෙනවා. හරිද? එතකොට එන්නේ මේ වගේ දේවල් තියෙනවා. තව මොනවද? එයාට ගෙවීම් කටයුතු කරන්න වෙනවා. එයාගේ වගකීමක් තියෙනවා ආයතනයේට. එතකොට සමහර විට ආයතනයේ කීර්ති නාමයටත් හානියක් වෙන්න පුළුවන්. මෙන්න මේගොල්ලෝ මෙහෙමයි සේවකයන්ට මේ වගේ මැෂින්ස් තමයි පාවිච්චි කරන්නේ. මෙහෙම කරදරයක් වෙලා තියෙනවා. ඔන්න ඔය විදිහට නැත්තම් උතන වැඩට යන්න එපා. උතන අනාරක්ෂිතයි. ඔය කන්ස්ට්‍රක්ෂන් වලට යන්න එපා. ඔයාලගෙන වග කියන්නේ නැහැ. ඔන්න ඔය වගේ මොකක්ද වෙන්නේ? ආයතනයට හානියක් වෙනවා. ඒ වගේම දැන් හිතන්නකෝ ආයතනයේ උපකරණ මොන හරි ඩැමේජ් වෙනවා කියලා ඔකේ. ඒ උපකරණ ටික ඔක්කොම හිතන්න කාට හරි කරන්ට් එක වදිනවා. කරන්ට් එක වදිනකොට එතන වෙච්ච ප්‍රශ්නේ හින්දා ওই මැෂින්ස් ඔක්කොම ටික එකපාර පිච්චිලා හරි මොකක් හරි වෙනවා කියන්නකෝ. එතකොට ඒක ලොකු අලාභහානියක්. මිනිස්සුන්ට බෙහෙත් කරනවා, උදව් කරනවා, නීති මාර්ගයෙන් උදව් කරන එක නෙමෙයි. එතනින් එහාට තව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? අර මැෂින්ස් ටිකත් ආය තත්ත්වයටපත් කරන්න ඕනේ. එතකොට ආයතනයේට ලොකු බලපෑමක් සිදු වෙනවා. ඒ වගේම අපේ රටට බලපෑමක් සිදු වෙනවා. රටට බලපෑමක් සිදු වෙනවා කියන වක්‍රව ගත්තොත් ශ්‍රමිකයෙක් අඩු වෙනවා, ශ්‍රම ඵලදායීතාවය අඩු වෙනවා, ප්‍රොසෙස් එකේ ඵලදායීතාවය අඩු වෙනවා, අදාළ කර්මාන්ත ශාලාවේ හෝ මොකක් හරි ආයතනයේ ඵලදායීතාවය අඩු වෙනවා. ඒ තුලින් රටට එළියට එන ඵලදායීතාවය අඩු වෙනවා. ඔහොම ගත්තාම ඵලදායීතාවය අඩු වෙනවා. ආයි සමාජ ගැටලු ඇති වෙනවා. අර මං කිව්වේ සමාජය තුළ ඒ ආයතනයට පිළිගැනීමක් නැති වෙන්න පුළුවන්. රට ඇතුලේ මෙහෙම දේවල් වෙනවා කියලා මිනිස්සු ඒ රස්සාවට යන්න බය වෙන්න පුළුවන්. එතකොට රට ඇතුලේ ඒ වගේ රස්සා කොච්චර තිබුණත් මිනිස්සු සේවා වියුක්තිය කියලා කෑ ගහනවා අර රස්සාවට යන්නේ. මොකද අර තියෙන ප්‍රශ්න තනම්මනම් එක්ක එයාලා කීයටවත් යොමු වෙන්නේ නැහැ. අර වගේ අනාරක්ෂිත රස්සාවකට යන්න. ඉතින් ওই වගේ දේවල් තමයි ඔන්න සරලවම කිව්වොත් ඔයාලට දැන් අදහසක් එන්නේ නැති මොනවා ගැනද මේ කතා කරන්නේ කියලා. හරිද? එතකොට දැන් යම් ටක් ගාලා ප්‍රශ්න ටිකට. ඔව් වෘත්තීය සෞඛ්‍ය සහ සුරක්ෂිතතාවය යනු ලියාගන්න question number 1. වෘත්තීය සෞඛ්‍ය සහ සුරක්ෂිතතාවය යනු මේක මෙතනදීම පාඩම් කරගන්න. ඔන්න මම ආයෙත් කියනවා
ඊයේ හිටපු අය නැති අය කොහොම වුණත් ඔන්න අදහ ගන්න මෙතනදී මේ ප්‍රශ්නේ MCQ මේ දැන් ඔයා උත්තර ලියන ප්‍රශ්නේ රචනා ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, ස්ට්‍රක්චර්ඩ් එකක් වෙන්න පුළුවන්, MCQ එකක් වෙන්න පුළුවන්. කොහොම වුණත් ඔන්න ඔය ප්‍රශ්නේ ඔය තුනෙන් කොයි විදිහට ආවත් උත්තරේ ලියන්න පුළුවන් විදිහට කරුණු ටික ඔලුවට දාගන්න. හරිද? වෘත්තීය සෞඛ්‍ය සහ සුරක්ෂිතතාවය යනු කුමක්ද කියලා අහනවා. මොකද්ද වෘත්තීය සෞඛ්‍ය සහ සුරක්ෂිතතාවය කියන්නේ? දැන් මම ඔය ගොඩක් එක එක විදිහට කිව්ව ටික ඔන්න අපිට සරලව මෙහෙම කියන්න පුළුවන්. ලියාගන්න ඕනෑම වෘත්තියක නියැලෙන වෘත්තිකයන් සියලු දෙනාගේ ශාරීරික මානසික සහ සමාජීය යහපැවැත්ම අපි ටිකක් ඉක්මනට ලියමු. සමාජීය යහපැවැත්ම උපරිම මට්ටමින් ප්‍රවර්ධනය කිරීම සහ පවත්වා ගැනීම වෘත්තීය සුරක්ෂිතතාවය සහ සෞඛ්‍ය ලෙස හැඳින්වේ. හරිද? එතකොට මොකක්ද? ඕනෑම වෘත්තික නියැලෙන වෘත්තිකයන් සියලු දෙනාගේ ශාරීරික, මානසික සහ සමාජීය යහපැවැත්ම. හිතන්න සමාජීය යහපැවැත්ම කියවම ඔතන ඉන්න සමාජය හිතන්නකො මොකක් හරි ආගමික කෙනෙක් ඉන්නවා. එයා කැමති නැහැ ඔය තියෙන විදිහේ ඇඳුමක් ඇඳගෙන ඇතුළට යන්න. එතකොට ඒ වගේ දේවලුත් ඇත්තටම අපිට සලකලා බලන්න වෙනවා. සෞඛ්‍ය විතරක් නෙමෙයි. සමාජීය පැත්ත හැමදේම බලන්න ඕනේ. හරිද? යහපැවැත්ම උපරිම මට්ටමින් ප්‍රවර්ධනය කිරීම සහ පවත්වා ගැනීම. මොකද්ද? වෘත්තිකයන්ගේ ශාරීරික, මානසික, සමාජීය යහපැවැත්ම උපරිම මට්ටමින් ප්‍රවර්ධනය කිරීම සහ පවත්වා ගැනීම තමයි වෘත්තීය සුරක්ෂිතතාවය සහ සෞඛ්‍ය ලෙස හඳුන්වන්නේ. හරිද? ඊළඟ ප්‍රශ්නේ. ආපදාවට ලක්වන ආකාරය අනුව ආපදා වර්ග දෙක නම් කරන්න. ඔන්න මේක දෙකයි තියෙන්නේ. ආපදාවට ලක්වෙන විදිහ අනුව ආපදා වර්ග දෙකක් තියෙනවා. හරිද? ඔන්න බලන්න. මේ බලන්න. වෘත්තීය අනතුරු සහ වෘත්තීය රෝග කියලා. හරිද? මොකක්ද මේ තියෙන්නේ? මෙතනක් දීලා තියෙනවා වෘත්තීය අනතුරු සහ වෘත්තීය රෝග. ලියන්න මෙතනට AB. වෘත්තීය අනතුරු, වෘත්තීය රෝග. මම කියුවේ අර ආකාර දෙකයි. වෘත්තීය අනතුරක් වෙන්නත් පුළුවන්. දීර්ඝකාලීනව හරි මොකක් හරි දීර්ඝකාලීනව නොවෙන්නත් පුළුවන්. හිතන්න ඔයාලගේ මොකක් හරි ලොකු මැෂින් එකක තියෙන තැනින් යනකොට එකපාරට මොකක් හරි එකපාරට ඔන්න පුපුරලා ගිහිල්ලා දුමක් වාගේ පෙනහළු වලට ගිහලා එන ප්‍රශ්නයක් වුණා. හරිද? ඒක අනතුරක් තමයි. එතනින් එහාට ඔයාලට හුස්ම ගැනීම අපහසු වෙන්න පුළුවන්. ඔයාලට වීස් එකෙන්න පුළුවන්. හරිද? එතකොට අනතුරක් කියන්නේ ඒක ක්ෂණික දෙයක්. හරිද? අරක කියන්නේ එක දිගට පවතින්න පුළුවන්. ක්ෂණිකව තමයි වෙන්නේ. නමුත් පවතිනවා එක දිගට. හරිද? රෝගයක්. ඒක රෝගයක්. අනතුරක් සහ රෝගයක්. එතකොට වෘත්තීය රෝග සහ මොනවද? වෘත්තීය අනතුරු තමයි ආපදාවට ලක් වෙන ආකාරය අනුව අපි ආපදා වර්ග කරන ආකාර දෙක. හරිද? ඊළඟට හේතුකාරකයේ ස්වභාවය අනුව වෘත්තීය ආපදා වර්ග 3ක් සඳහන් කර උදාහරණය බැගින් දෙන්න. ඊළඟට අපි ගත්තොත් හරිද? ආපදාවට ලක්වන ආකාරය කිව්වහම තමයි මොනවාද? අනතුරු සහ රෝග එන්නේ. හරිද? හේතු වෙන ස්වභාවය. ඒ කියන්නේ මේ අනතුර උනේ මොකකින්ද? මේක රසායනික ද්‍රව්‍යයක් හින්දා වෙච්ච දෙයක්ද? මේක නැත්තම් මොකක් හරි භෞතික දෙයක් හින්දා වෙච්ච දෙයක්ද? හරිද? ওই වගේ අපිට ප්‍රශ්න වෙන තැනින් එහෙම නැත්නම් හේතුකාරකයන්වත් අපිට ආපදා වර්ග කරන්නට පුළුවන්. හරිද? එතකොට ඒ අතරින් මෙන්න මේ කියන පහ ලියා ගන්න.
ඔන්න ඔය පහ ලියා ගන්න. මම ටග් ගාලා ওই ටික විස්තර කරගෙනත් යනවා. ටග් ගාලා ලියා ගන්න. භෞතික ආපදා භෞතික හේතුකාරකයේ කියන වචනේ දාලා ඇහුවොත් ඔන්න ඔය ටික තමයි. භෞතික ආපදා, රසායනික ආපදා, ජෛවීය ආපදා, ශ්‍රම සූක්ෂම ආපදා, මනෝ සමාජීය ආපදා. එතකොට භෞතික ආපදා යටතේ ලියා ගන්න. ආපදාව සඳහා භෞතික ආපදා කියලා දාලා ලියා ගන්න. කවදාවත් ওই ටික ලියා ගන්න පුළුවන් විදියට ආපදා සඳහා භෞතික ක්‍රියාවක් හෝ යම් ශක්තියක් හේතු වේ. අපදාවට යම් භෞතික ක්‍රියාවක් හෝ යම් ශක්තියක් හේතු වෙයි. උදාහරණ විදියට කැඩීම් මොකක් හරි භෞතිකව වෙච්ච දෙයක්. කියන තමයි මෙයාට ප්‍රශ්නයක් ඇති වෙන්නේ. මොකක්ද කැඩීම්, බිඳීම්, පිරිස්සීම්, විදුලි සැර වැදීම්, දීර්ඝකාලීන භෞතික හේතු ලෙස X කිරණ, UV කිරණ, ඒ කියන්නේ මේ වගේ බලපෑම අපිට වෙන දීර්ඝකාලීන අධික ශබ්දය, නුසුදුසු ආලෝකය, කම්පන. අර මං කිව්වේ අර මැෂින් එකේ සද්ද ලොකු ගොඩ කාලයක් තිස්සේ අහන් හිටියට පස්සේ එයාට ඇත්තටම කොම වෙන්න උනත් පුළුවන් කාලයක් යනකොට. එහෙම නැත්නම් මිග්‍රේන් වගේ ඔළුව කැක්කුම් ඒ වගේ දේවල් වලට ලක් වෙන්න පුළුවන්. හරිද? හරි ඊළඟට ලියාගෙන රසායනික ආපදා කියලා දාලා මම ටිකක් වේගින් කියනවා. යම් රසායනික ද්‍රව්‍යයක් ආපදාවට හේතු වේ. මුඛයෙන් ඊළඟ ලියාගෙන ඒකටම මුඛයෙන් නාසයෙන් සමතුලින් අහිතකර රසායනික ද්‍රව්‍ය ශරීරගත විය හැක. උදාහරණ විෂ වායු කෘමිනාශක අම්ල වර්ග කාබනික ද්‍රව්‍ය ඇතැම් කාබනික ද්‍රව්‍ය ඊළඟට ලියන්න ඒකටම ඇතැම් රසායනික ද්‍රව්‍ය ශරීරගත වීමෙන් දීර්ඝකාලීන රෝග ෂණික අනතුරුදායක තත්ත්ව ඒ කියන්නේ මොන හරි කෙමිකල් එකක් වැටුණොත් අත පිච්චෙන්න පුළුවන්. මගේ ලැබ් එකේදී
ලැබ් එකේදී සෙකන්ඩ් ඉයර් එකේදී ගොහේ මොකක් හරි අපි ටෙස්ට් එකක් කරනකොට කෙලින්ම මොකක් හරි එකක් මේ කිමිකල් එකක් මට හරියට මතක නැහැ. මේ වැටුණා වැටිච්ච පාර අපිට බලන්න දීලා තිබුණ ලැබ් මැනුවල් එක ඔක්කොම හිල්ලුණා. පිච්චිලා අර හඳුන් කූරයකට පිච්චුණාම මේ හැදෙන්නේ. ඒ විදිහට හැදුනා. ඒක මගේ අපේ අතට වැටුණා. මේ මගේ අතට වැටුණා. අත තමයි ඒ විදිහට පිච්චෙන්නේ. එතකොට ඒවට තමයි හින්දා මම කිව්වේ ෂණික ආපදා තත්වයන් කියලා. නැත්තම් දීර්ඝකාලීන රෝග හෝ මරණවද සිදුවිය හැක. දීර්ඝකාලීන රෝග හෝ මරණවද සිදුවිය හැක. දීර්ඝකාලීන රෝග හෝ මරණවද සිදුවිය හැක. ඊළඟට ලියන්න ජෛවීය ආපදා. ජෛවීය ආපදා. ජෛවීය ආපදා ජීවියෙක් හේතු කොටගෙන සිදුවන ආපදා වේ. ජීවියෙක් හේතු කොටගෙන සිදුවන ආපදා වේ. උදාහරණ ශුද්‍ර ජීවීන් ශරීරගත වීමෙන් ශුද්‍ර ජීවියා කියන තැනට ඉරක් ගහන්න. ඔයාලා පේපර් එකේ ලියනකොටත් එහෙම පොයින්ට් වගේ ලියන උනාට වැදගත් දේවල් අර බලන කෙනාට ටක් ගාලා උඩට යන විදිහට පහසු කරලා දෙන්න. මොකද මේක ජෛවීය ආපදාන. එතකොට ජීවියාව ඉස්මතු කරන එක වැදගත්. හරිද? නැත්තම් වෙනම ටොපික් එකකට යනනේ ඔයගොල්ලෝ ශුද්‍ර ජීවීන් මගින් කියලා පල්ලයට ලියන්න ඕනේ. කාලෙත් එක ලියන්නේ නැතුව එකම පොයින්ට් එකෙන් ලියනවා නම් මේ විදිහට ශුද්‍ර ජීවීන් කියන එකට ඉරක් ගන්න. හරිද? ශුද්‍ර ජීවීන් ශරීරගත වීමෙන් පාචනය, සමය ආසාදන, පෙනහළු රෝග ආදී ඇතිවේ. පාචනයේ සමය ආසාදන, පෙනහළු රෝග ආදී ඇතිවේ. ජීවිය ගත්තහම ශුද්ධ ජීවන විතර නෙමෙයි සතුන් අයිති වෙනවා. සතුන්ගේ සපාකෑම් ඊළඟ උදාහරණය සතුන්ගේ සපාකෑම් දෂ්ට කිරීම ආදිය. එතකොට ඔය මීයෝ කනවා එහෙම නැත්නම් ඩෙන්ගු මදුරු විදින එක මොකක් හරි සතෙක් දෂ්ට කරන එක ඔය වගේ දේවල් ගන්න පුළුවන්. සතු සපාකයන් දෂ්ට කිරීම ආදිය. ඊළඟට ශ්‍රම සූක්ෂම ආපදා. ශ්‍රම සූක්ෂම ආපදා. මේක මොකද දන්නවද? අපි කරන මොකක් හරි කරන අපිට දීලා තියෙන වැඩක් තියෙනවනේ දැන් අපේ වෘත්තියේදී. ඕකේදී අපි පාවිච්චි කරන්නේ නැහැ නිවැරදි ඉරියව්ව. නිවැරදි ඉරියව්ව පාවිච්චි නොකරන හින්දා ඇතිවෙන අහිතකර තත්ත්වයන් තමයි අපි මේ ශ්‍රම සූක්ෂම ආපදා කියන්නේ. හරිද? ලියන්න. මිනිස් සිරුර ශ්‍රම සූක්ෂම ආපදා කියලා දාලා ලියා ගන්න. අපි වේගෙන් ටිකක් ලියමු. ශ්‍රම සූක්ෂම ආපදා මිනිස් සිරුර වැරදි ඉරියව්වල පිහිටවීම නිසා ඇතිවන ආපදා ශ්‍රම ආපදා නම් වේ. ශ්‍රම ආපදා නම් වේ. මෙහිදී සුඛෝපභෝගී විද්‍යාව මෙන්න මේ වචනේ. මෙහිදී සුඛෝපභෝගී විද්‍යාව යන සංකල්පය ඊට වැදගත්ය. ඊට පස්සේ ටක් ගාලා ලියා ගන්න සුඛෝපභෝගී විද්‍යාව යන. සුඛෝපභෝගී විද්‍යාව යන වෘත්තීය නියැලීමේදී මොකද මේක අහන්න පුළුවන්නේ කොහේ හරි තැනකදී හින්දා ඔකත් ඔතන මතක තියාගන්න. වෘත්තීය නියැලීමේදී සේවකයාගේ අස්ථි පේශි සහ ස්නායු පද්ධතියට හානිදායක නොවන ආකාරයේ ඉරියව් පවත්වා ගැනීම
යන්ත්‍රෝපකරණ සහ මෙවලම් ආදිය යන්ත්‍රෝපකරණ සහ මෙවලම් ආදිය භාවිත කිරීම සුඛෝපභෝගී විද්‍යාවයි. එතකොට මේ පේනවද මේ තියෙන විදිය? කම්පියුටර් එකක වැඩ කරන කෙනෙක් නම් හැමදෙස්සෙම මම දන්නම කෙනෙක් ඉන්නවා ඉස්සරහට නැවිලා හිටියාම මොකද වෙන්නේ? අපේ මේ උරහිස් තියෙන ඒවා සාමාන්‍යයෙන් තියෙන්නේ මේ දෙපැත්තටනේ. ඕක චුට්ටක් එහෙම ඉස්සරහට වගේ එනවා. ඒ කියන්නේ කුදු ගතියක් වගේ එනවා. ඔයාට එක දිගටම නැමිලා වැඩ කරනකොට ඔයාලට මතක ඇති සෞඛ්‍ය වලට අපිට ගණන ඉස්සර හරියට පුටුව ගෙද ගන්න විදිහ අංශ 90ට කොන්ද තියෙනව නෝම අනම්මනන් ටිකක් නේ. අත් තියා ගන්නකොට කොහොමද අත් දෙක කොහොමද තියෙනවනේ ඔය අනම්මන. ඔය වගේ දේවල් දෙකත් එහෙම පිළි නොපැදීම හේතුවෙන් ඇතිවන ආපදා තමයි අපි කියන්නේ මොනවද? ශ්‍රම සූක්ෂම ආපදා කියලා. හරිද? මේකට උදාහරණ දෙක තුනක් ලියන්න. වැරදි ඉරියව් භාවිතය නිසා ඇතිවන කොන්දේ අමාරුව බෙල්ලේ අමාරුව නහර ගැට ගැසීම් ආදිය හරිද? ඊළඟට යනවා අන්තිම ආකාරය මොකද්ද? මනෝ සමාජීය ආපදා. මෙම ආපදා තත්වය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. දුර්වල පෞරුෂය දුර්වල මානසික තත්ත්ව මෙම ආපදාවලට හේතු වේ. ඒ කියන්නේ දුර්වල පෞරුෂයක් සහ මානසික තත්ත්වයක් ඇති ආයතන ප්‍රදානීන් මගින් යටත් සේවකයන් හට මෙවැනි ආකාරයේ ආපදා සිදුවීමට ඇති ඉඩ ප්‍රස්තාව වැඩි. එතකොට මේකෙන් කියන්නේ වැරදි අදහසක් වෙයිද දන්නේ. ඒ පුද්ගලයාගේ මේ දුර්වල පෞරුෂය නෙමෙයි. මෙතන මේ ලියා ගන්නකො මෙහෙම දුර්වල පෞරුෂය සහ මානසික තත්ත්වය කිව්වතනේ ලියා ගන්න ප්‍රදානීන් කියලා. ආයතන ප්‍රදානීන් අර අපි දිවේ ආපදාව ඇති වෙයි කියන තත්ත්වෙට ලියන්න සේවකයන්. දුර්වල පෞරුෂයක් සහ මානසික තත්ත්වයක් ඇති ආයතන ප්‍රදානයෙන් හින්දා ඒගොල්ලොන්ගේ වැඩ හින්දා. ඒ කියන්නේ කිසිම ඔන්න අපේ මේ හෙඩ් ඉන්නවා බොරුවට කේන්ති ගන්නවා. කොච්චර හොඳ වැඩ කරත් හැමදාම බයින් එක තමයි කරන්නේ. ෆයිල් සුඩින් යවනවා, පෑන් විසික් කරනවා. එහෙම මිනිස්සෙක් වැඩ කරනකොට මොකද වෙන්නේ? මානසික ප්‍රශ්න ඇති වෙනවා. මනෝ සමාජයේ මිනිස්සෙක් එක්ක අර සමහරලාට මානසික ප්‍රශ්න ඇති වෙනවා. අර මිනිස්සයාට එතන හිටපු පිරිසත් එක්ක පහුවදාට මූණ දෙන්න ලැජ්ජයි. ඒගොල්ලොත් එක්ක ලන්ච් රූම් එකට යන්න ලැජ්ජයි. නේ? ඒකෙන් එයා ඇත්තටම ඔළුව කැක්කමක් ඇති වෙන්න පුළුවන්. දැඩිව හිතලා මිග්‍රේන් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ওই වගේ දේවල් වෙන්න පුළුවන්. එතකොට මානසිකව දුර්වල අර හොඳ මනසක් නැති කෙනෙක්ගෙන් තව කෙනෙක්ට වෘත්තිකයන්ට ඇති වෙන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මනෝ සමාජීය ආපදා කියන්නේ. හරිද? ඒ වගේම මොකක් හරි දැන් හිතන්න ඔන්න ඔයාට දෙනවා මෙහෙම මට වැඩක් නෑ. දැන් මම තමයි බොස්. මම ඔයාලට කියනවා මට වැඩක් නෑ. ඔයාලට රෑ ඉන්න පුළුවන්ද නැද්ද කියලා. ඉන්න පුළුවන් අය ඉන්න, නැති අයගේ මම හෙටින් ජොබ් එකකින් අයින් කරනවා. ඉන්න පුළුවන් අය ඉඳලා මට මේ ඕඩර් එක උදේ 8 වෙනකොට කම්ප්ලීට් කරලා දෙන්න. එතකොට මොකද වෙන්නේ? ඔතන ඉන්නවා පොඩි ළමයි ඉන්න මිනිස්සු. ඔතන ඉන්නවා අසනීප වෙච්ච මිනිස්සු. ඔතන ඉන්නවා එක්ක ළමයව හවසට ක්ලාස් එකෙන් අරගෙන ගෙදර ගෙනියන්න ඕන මිනිස්සු. ඔන්න ඔය වගේ ප්‍රශ්න ගොඩාක් තියෙන තැනකදී අර වගේ දෙයක් දැම්මහම මේ මිනිස්සයාට අසරණයි.
නේද? මොකද මේ මනුස්සයා රස්සාව නැති කරගන්නත් බෑ. එතකොට මොකක් හරි එක්ක තරඟකාරීත්වයෙන් හින්දා වෙන්න පුළුවන් බොස් එහෙම කියන්නේ. එයාට ඕඩර් එක කොහොම හරි දී ගන්න ඕනේ. එහෙම නැත්නම් තරඟකාරීත්වයෙන් හින්දා ප්‍රෙෂර් කරනවා එතන ඉන්න කට්ටියව. ආයතනයේ වෘත්තිකයන් ප්‍රෙෂර් වෙනවා. නීති රීති වැඩි. නීතියක් දානවා ඔන්න ඔයාගේ පෝස්ට් එක මෙහෙමයි. ඔයා මැනේජර්. ඔයාට කිසිම සේවකයෙක් එක්ක කිසිම සම්බන්ධයක් තියාගන්න බෑ. ඔයා ලන්ච් රූම් එකට යන්න ඕනෙත් නැතිනම් ඔයාට කිසිම කෙනෙක්ගේ නම්බර් එකක් සේව් කරගන්න බෑ. ඔයා ඒ විදිහටම ඉන්න ඕන. ඔය වගේ දේවල් හින්දා මානසික පීඩා ඇති වෙන්න පුළුවන්. ප්‍රෙෂර් වැඩි වෙන්න පුළුවන් මිනිස්සුන්ට. මේ මෙතන දාලා තියෙන්නේ. එසේම ප්‍රතිඵල ලෙස අදිරුදිර පීඩනය, හෘද රෝග ආදියට ගොදුරු වෙන්න පුළුවන්. එතකොට ඔකට ආයි ලියා ගන්න. අධික වැඩ ප්‍රමාණය දැඩි නීති රීති ආයතනයේ අධික වැඩ ප්‍රමාණය දැඩි නීති රීති තරඟකාරීත්වය නිසාද මනෝ සමාජීය ආපදා ඇතිවේ. එමෙන්ම අදිරුදිර පීඩනය, හෘද රෝග, දියවැඩියාව, මානසික රෝග ආදිය මෙම ආපදාවේ ප්‍රතිඵල විය හැක. දියවැඩියාව, අදිරුදිර පීඩනය, මානසික රෝග, කොලෙස්ටරෝල් ආදිය මෙම ආපදාවේ ප්‍රතිඵල විය හැක. එතකොට ඇත්තටම කිව්වොත් මෙන්න මේ දැන් මේ පිටුව බලන්නකෝ. දැන් ඔයාලා මේ අපේ මේ පස්වෙනි පාඩම නෙමෙයි 16 වෙනි පාඩමේ මේ පළවෙනි කොටස කවර් කරලා ඉවරයි. එහෙම බැලුවොත් හරියටම බැලුවොත් ඔයාලා බලන්න අපි මෙන්න මේ ටික කතා කරා. ඔන්න අපදා සෙට් එක කතා කරා. අපදා ආකාර දෙකක් කියලා කතා කරා. ආයේ මේ මොනවද වෙන්නේ ආයතනයකට ප්‍රශ්න වෙනවා. ওই ටික අපි කතා කරා. මම ඒ ටික කියලා දුන්නා. මේ වෙන්න පුළුවන් දේවල්. తాවකාලිකව දුබල වෙන්න පුළුවන්. ජීවිත කාලෙටම දුබල වෙන්න පුළුවන්. ඒ වගේම ජීවිත කාලෙටම මේ ලෙඩෙක් වෙන්න පුළුවන්. මරණයටපත් වෙන්න පුළුවන්. හරිද? ওই වගේ පොඩි අදහසක් අපි ගත්තා මේ ඔක්කො ගැනම. එතකොට ඇත්තටම කිව්වොත් පළවෙනි කොටසේ ඕනම ටිකවා කවර් කරගෙන ඉවරයි. හරිද? අපි යමු ටක් ගාලා ඊළඟ ප්‍රශ්නෙට. ඔන්න දැන් ඔයාට ඔන්න ඔතන මේ අපි දැන් ඔය මේ අපදා වර්ග මම ඔක්කොම කිව්වා. ඔතනින් තුනක් ලියලා උදාහරණ දෙන්න. භෞතික ආපදා කියලා භෞතික ආපදාවක් දෙන්න. රසායනික ආපදා කියලා ලියන මොකක් හරි ලියන විශේෂ ශරීරගත වීම. ඔන්න ඔහොම ලියන්න ඕනේ. ඊළඟට අපදාවකට හේතු විය හැකි වැඩබිම් පරිසරයේ ඇති පරිසර තත්ත්ව දැන ගැනීම සඳහා ලබා ගන්නා පාරිසරික මිනුම් 4ක් නම් කරන්න. කොහොමද මොනවද අපි ගන්න පාරිසරික මිනුම්? අපි වැඩබිමේ තියෙන අපිට මොකක් හරි අවුලක් වෙන තත්ත්වයක් තියෙනවද නැද්ද බලා ගන්න. ඔන්න මම කිව්වා අධික ශබ්දය අපිට ප්‍රශ්නයක් වෙනවා කියලා. එතකොට අපි හැමදෙස්සෙම සැලකිලිමත් විය යුතු දෙයක් තමයි මොකද්ද? ශබ්දය. එතකොට අපිට එකකට ලියන්න පුළුවන් ഘോഷා මට්ටම. තව තැනකදී මම කියනවා අපිට පුළුවන් ඔය අධික ආලෝකයක් යටතේ වැඩ කරනකොට ඔය ඔයාලා දන්න වැල්ඩින් එහෙම කරනකොට අර ඇහැට අපි ග්ලාසස් දානවා නේද? මේ එහෙම කරන්නේ ඒ තියෙන ආලෝකය හානි කර හින්දා. එතනින් අපිට අහිතකර තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් හින්දා. ওই වගේ තව ගොඩාක් තැන් තියෙනවා ආලෝකයෙන් අහිතකර තත්ත්ව ඇති වෙන්න පුළුවන්. එතකොට අපි ශබ්දය ඒ වගේම ආලෝක මට්ටම ගැන සැලකිලිමත් වෙන්නට ඕනේ. ඒ වගේම දූවිලි මට්ටම විශේෂයෙන්ම වායු සංයුතිය මම මේ දීලා තියෙන පිළිවෙලටම සමහරවිට කියන්නේ නැහැ ස්ක්‍රීන් එකේ දාලා තියෙන එක. මොකද මම බලපු ගමන් මේ අර ඔළුවට යන ලේසි කියලා හිතන එක තමයි ඉස්සෙල්ලම ඔයගොල්ලන්ට දෙන්නේ. වායු සංයුතිය. ඒකට දාගෙන කාබන් ඩයොක්සයිඩ් මට්ටම ඔය වගේ මොකක් හරි එකක් ලියවනම් ඇති NO2 කාබන් ඩයොක්සයිඩ් කියලා දැම්මත් හරි එහෙම නැතත් කමක් නැහැ. ඉතින් ඊළඟට උෂ්ණත්වය
උෂ්ණත්වය උෂ්ණත්වය ආර්ද්‍රතාවය 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 මෙතෙන්ට ඕන ලියන්න කාබන් ඩයොක්සයිඩ් නයිට්‍රජන් ඩයොක්සයිඩ් ඔය මොකක් හරි දෙකක් විතර ඕන ලියන්න. හරිද? එතකොට ඕවා තමයි. හරිද? හරි. එතකොට අපි යනවා ඊළඟ ස්ලයිඩ් එකට. 3 4 5 හරි. යම් අනතුරක් වෘත්තීය අනතුරක් ලෙස සැලකීමට එම අනතුර තිබිය යුතු ලක්ෂණ 3ක්. මොකක් හරි අනතුරක් දැන් හිතන්නකෝ මං කිව්වේ අර මිනිස්සයා කොහේ හරි මේ වැඩට එන ගමන් ඇක්සිඩන්ට් එකක් වුණාම ඒක වෘත්තීය අනතුරක් නෙමෙයි. අනතුරක් වෘත්තීය අනතුරක් කියලා කියන්න එයාගේ තියෙනවනේ ලක්ෂණ ටිකක් තියෙනවා. හරිද? අපි බලමු මේ මොනවද කියලා. ඔන්න ලියන්න රැකියාව තුළ නිරතව සිටියේදී රැකියාව නිසා සිදුවෙච්ච එකක් වෙන්න. එහෙම නැතු හිතන්න රැකියාවේ මෙයා නිරත වෙගෙන ඉන්නවා. එකපාරට කෝල් එකක් එනවා මෙහෙම ඔයාගේ කවුරු හරි නැතුණා කියලා. මෙයාත් ඒ දුකට මොන වැඩ කර කර ඉන්න ගමන් heart attack එකක් හැදිලා මැරෙනවා. එතකොට ඒක වෘත්තීය ආපදාවක් නෙමෙයි. හරිද? රැකියාව තුළ නිරතව සිටියේදී රැකියාව නිසා සිදුවන අනතුරක් වෙනවා. හරිද? ඊළඟට අනතුරක් කියන්න නම් ඕක සැලසුම් හිතන්න ඔන්න කවුරු හරි හිතාමතාම ඔන්න දැන් මොකක් හරි කිමිකල් හදන කම්පැනි එක තමයි වැඩ කරන්නේ. ඔතන වැඩ කරන මිනිස්සෙක්ට මොකක් හරි පවුල් ප්‍රශ්නයක් තිබිලා මෙයා වහ බොනවා. ඕක ඇතුලේ තියෙන මොනවා හරි කිමිකල් එකක් බොනවා. හරිද? එතකොට ඒක මොකක්ද? වහ බොන එක ඔතන ගත්තොත් ආයතනයේ තියෙන කිමිකල් එකක් ශරීරගත වෙන එක වෘත්තීය අනතුරක් කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඒක බලාපොරොත්තු නොවිච්ච එකක් නෙමෙයි, සැලසුම් නොකර එකක් නෙමෙයි. එයා හිතලම කරගත්ත එකක්. එතකොට වෘත්තීය අනතුරක කියන්න බෑ අපිට ඒකට. හරිද? එතකොට ලියා ගන්න අනිත් එක. ඒකට මම කිව්වේ මොකද්ද? රැකියාව තුළ නිරතව සිටියේදී රැකියාව නිසා සිදුවෙන්න ඕනේ. ඒ වගේම සැලසුම් සහගත නොවූ ලියා ගන්න සැලසුම් සහගත නොවූ සහ බලාපොරොත්තු නොවූ අනතුරක් වීම. බලාපොරොත්තු නොවූ අනතුරක් වීම. ඊළඟට ලියන්න ක්ෂණිකව සිදුවන හානිදායක සිදුවීමක් වීම. හානිදායක සිදුවීමක් වීම. හරිද? ක්ෂණිකව සිදුවන හානිදායක සිදුවීමක් වීම. ඊළඟට අනාරක්ෂිත අයුරින් රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් ඇතිවිය හැකි වෘත්තීය රෝග 4ක්. ඔන්න බලන්න ඔයාට ක්ලික් වෙන්න ඕන තැන් ප්‍රශ්නෙක. ගත්ත ගමන් රසායනික ද්‍රව්‍ය නේද? මෙහෙම අතට ඇසිඩ් වැටීම ඔය වගේ දේවල් ලිව්වොත් පිලිස්සීම ඔය වගේ දේවල් ලිව්වොත් ඔන්න අවුල් යනවා. මොකද මෙතන අහලා තියෙන්නේ? ඔයාට මෙතන පොයින්ට්ස් දෙකක් ක්ලික් වෙන්න ඕනේ. හරිද? එකක් තමයි ඔයාට තේරෙන්න ඕනේ මෙතන අහලා තියෙන්නේ රසායනික ද්‍රව්‍ය භාවිතයෙන්. ඒ කියන්නේ රසායනික ආපද. ඒ වගේම වෘත්තීය රෝග මොනවද? පිළිකා තත්ත්වයන් නේ අනවශ්‍ය මේ රසායනික ද්‍රව්‍ය ශරීරගත වුණාම හුස්ම ගැනීමේ ආබාධ එන්න පුළුවන්. බලන්නකෝ මෙතන දීලා තියෙන්නේ ඒ කියන්නේ මේ අර අපි කියන්නේ මේ බෝ වෙන ඒවා නෙමෙයි. මේ තියෙන පිළිකා ලියා ගන්න පිළිකා වකුගඩු රෝග චර්ම රෝග පෙනහළු ආසාදන ආදිය. හරිද? ඊළඟට වෘත්තීය අනතුරක් යනු කුමක්ද? ඔන්න හොඳ තැන. වෘත්තීය අනතුරක් මං කිව්වා මොකක්ද? මෙතනදී කොහොමද කියවේ? ආපදාවට ලක් වෙන ආකාරය අනුව කොටස් දෙකයි වෘත්තීය අනතුරු සහ වෘත්තීය රෝග. ඔන්න දැන් අපි ලියනවා වෘත්තීය අනතුරක් කියන්නේ මොකක්ද? වෘත්තීය රෝගයක් කියන්නේ මොකක්ද කියලා. ලියා ගන්න වෘත්තීය අනතුරක් යන. මේ තියෙන්නේ
රැකියාවෙහි නිරතව සිටියේදී ලියාගන්න. රැකියාවෙහි නිරතව සිටියේදී ෂණිකව සිදුවන රැකියාවෙහි නිරතව සිටියේදී ෂණිකව සිදුවන සැලසුම් සහගත නොවූ සහ බලාපොරොත්තු නොවූ හානිදායක සිදුවීම් වෘත්තීය අනතුරු වේ. උදාහරණයක් ලියන්න පුළුවන්. අත කැපෙන එක අනතුරක්. හරිද? මැෂින් එකකට අත කැපෙන එක අනතුරක්. ඒ වගේ දේවල් ලියන්න පුළුවන්. ඊළඟට ලියන්න. ඊළඟ ප්‍රශ්නෙට යන්න. මම චුට්ටක් දෙන්නම් මේක ලියන්න. රැකියාවෙහි නිරතව සිටියේදී ෂණිකව සිදුවන සැලසුම් සහගත නොවූ බලාපොරොත්තු නොවූ මොකද්ද? සැලසුම් සහගත නොවූ බලාපොරොත්තු නොවූ හානිදායක සිදුවීම් වෘත්තීය අනතුරු. හරිද? ඊළඟට ලියන්න. ඊළඟ ප්‍රශ්නේ අපිට තිබුණා වෘත්තීය රෝගයක් යනු කුමක්ද? වෘත්තීය රෝගයක් යනු රැකියා කරන ස්ථානයෙහි අහිතකර තත්වයන්ට ගොදුරු වීමෙන් කල්යාමේදී මතුවන රෝගී තත්වයන් වේ. මේ නිල් පාටින් තද නිල් පාටින් හයිලයිට් කරලා තියෙන එක. රැකියා ස්ථානයේදී අහිතකර තත්වයන්ට ගොදුරු වීමෙන් කල්යාමේදී මතුවන රෝගී තත්වයන් වේ. හරිද? හරි. ඊළඟට ඔන්න බලන්න question number 2. හරිද? බලන්න. ඔන්න බලන්න. මේ රූපේ බලන්න මම ලොකු කරනවා මේක චුටක් පේනවා මදි හින්දා. ඔන්න බලන්න. බලන්න මේ රූප දෙක. බලන්න මේ X රූපය. ඔන්න බලන්න අදහසක් ගන්න. මෙයා වැඩ කරනවා. මෙයා මේක අල්ලගෙන තමයි වැඩ කරන්නේ. හරිද? පේනවා ඔයගොල්ලන්ට කොයි වගේ තත්ත්වයකද එයා වැඩ කරන්නේ කියලා. ඊළඟට එනවා මෙන්න මේකට. Y රූපය බලන්න. Y රූපේ එයාගේ ඒවලට පේනවා බඳට මේ බඳෙන් රඳවගෙන තියෙනවා යාව. එයාට සැලකිය යුතු තරමේ පහසුකමක් තියෙනවා එතන වැඩ කරන්න. ඔන්න බලන්න ඔන්න ওই දෙක අදහස් අරගෙන අපි උත්තර ලියන්න යන්නේ. X සහ Y රූප දෙකේ නිරූපණය වන්නේ වෘත්තීන් දෙකක නිරතව සිටින වෘත්තිකයෝ දෙදෙනෙකි. දෙදෙනාම උස ස්ථානවල මෙයා මොකක් හරි මේ මේසන් වැඩක් කරන්නේ. ඒ කියන්නේ මොකක් හරි බිල්ඩින් වැඩක් මෙතන කරන්නේ. මෙයා මේ මොකක් හරි ඔයගොල්ලන්ට පේනවා මෙතන එළියක් පත් වෙනවා කියන මොන හරි වැල්ඩින් වගේ දෙයක් තමයි මෙතන කරන්නේ. හරිද? මොන හරි මේ කරන්ට් එක සම්බන්ධ උඩ කණුවකට තමයි මෙයා මෙතන නැගලා ඉන්නේ. හරිද? කරන්ට් එක සම්බන්ධව දන්නේ නැහැ. ඒ වගේ දෙයක් තමයි මොකක් හරි කරනවා ඇත්ත මෙතන. මේ හරියටම කියන්න බෑ. නමුත් මෙයා මෙතන කරන්න දේ නම් අපිට පැහැදිලි. හරිද? කොහොම හරි දෙන්නම වැඩ කරන්නේ උස තැන්වල. දෙදෙනාම උස් තැන්වල තම වෘත්තීහි නිරතව සිටිති. හරි. එතකොට අපෙන් අහන ප්‍රශ්නේ මොකක්ද? වෘත්තීය අනතුරක් සිදුවීමට වැඩි අවධානමක් ඇත්තේ කුමන රූපයේ සිටින පුද්ගලයාටද? වැඩිපුරම අවුලක් වෙන්න පුළුවන් මොන රූපයේ ඉන්න කෙනාටද කියලා අහනවා අපි. හරිද? කාටද වැඩිපුරම අවුලක් වෙන්න පුළුවන්? ඔයාගේ අදහස මොකක්ද? කාටද වැඩිපුරම අවුලක් වෙන්න පුළුවන්? X රූපයේ ඉන්න කෙනාට.
හරිද? ඔබේ පිළිතුරට හේතු දක්වන්න. ඇයි එහෙම කියන්නේ? ඇයි ඔයා එහෙම කියන්නේ? ඇයි ඔයා එහෙම කියන්නේ? ලියන්න. වෛරූපයේ සිටින පුද්ගලයා බලන්න මේ රූප දෙක. මෙයා ආරක්ෂිත ඇඳුම් ඇඳලා ඉන්නවා. ටිකක් ලොකු ජැකට් එකක් වගේ. වෛරූපයේ සිටින පුද්ගලයා වෛරූපයේ සිටින පුද්ගලයා ආරක්ෂක ඇඳුම් පැළඳ සිටින අතර ඔහුගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග යොදාගෙන ඇත. ඔය අවශ්‍ය ක්‍රියාමාර්ග කියන්නේ පේනවා මෙතනින් මෙයාව රඳවගෙන ඉන්නවා. මෙයා පල්ලෙහාට වැටෙන්නේ නැහැ. මෙයාගේ මේක අතහැරිලා මොකක් හරි වුණොත් බිමටම වැටෙනවා. හරිද? ඇත්ත. නමුත් X රූපයේ සිටින පුද්ගලයා මේවා ටිකක් අර ක්‍රියේටිව් කියන්නේ මේවා හිතලා බලලා ලියන්න ඕන. X රූපයේ සිටින පුද්ගලයා කිසිදු ආරක්ෂක පැළඳුමක් හෝ උපක්‍රමයක් යොදාගෙන නැත. හරිද? හරි. ඊළඟට යනවා. ඔන්න X රූපයේහි සිටින පුද්ගලයා, ඒ කියන්නේ මෙන්න මෙයා නියැලී සිටින වැරදි ඉරියව්ව නිසා මෙයා මේ පේනවද? නියැලී සිටින වැරදි ඉරියව්වකි. මෙයාට මේ ටික පේන්ට් කරන්න ඕනේ නම්, මෙයාට මේ ටික කපරාදු කරන්න ඕන නම් මෙයාට පුළුවන් මේ කොටස තව පල්ලෙහාට ගෙනහිල්ලා එයාට මෙහෙම කොන්දේ අපහසුාවක් නැති විදිහට සකසගෙන සාමාන්‍ය ඇස් මට්ටමකට වගේ හිටින විදිහට මේක කරගන්න. හරිද? එතකොට අපෙන් අහන ප්‍රශ්නේ තමයි X රූපයේ සිටින පුද්ගලයා වෘත්තීය නියැලී සිටින ඉරියව්ව වැරදි නිසා හානි පැමිණිය හැකි පද්ධති දෙකක්. මේ එතකොට බලන්න ඕනේ ඉරියව්ව කොහොමද මෙයා ඉන්නේ? වෙන්න පුළුවන් ප්‍රශ්න දෙකක් මොනවද? මොනවටද හානි වෙන්න පුළුවන් දැන්? අස්ථි පද්ධතිය, පේශි පද්ධතිය. අස්ථි වැටුනොත් මොකද වෙන්නේ? වැටුනොත් නෙමෙයි නිකන් මොහොම දීර්ඝ කාලීනව වැඩ කරාම මොකද වෙන්නේ? කොන්දේ අමාරු, ටිෂුස් හැදෙනවා කියනවා, අස්ථියක් බිඳිලා කියනවා. මොහොම එක එක ප්‍රශ්න එනවා. අස්ථි පද්ධතිය, පේශි පද්ධතිය. හරිද? ඊළඟට වෘත්තීය නියැලීමේදී ඊළඟ ප්‍රශ්නේ මම මෙතන ඉන්නේ. වෘත්තීය නියැලීමේදී නිවැරදි ඉරියව් පවත්වා ගැනීම සඳහා සහ නිවැරදි යන්ත්‍රෝපකරණ මෙවලම් භාවිත කිරීම හඳුන්වනු ලබන නම කුමක්ද? ඔන්න ඕක මම නිර්වචනයට දුන්නා. දැක්කද? එතන නිකන් දුන්නා. මෙතන අහලා තියෙන්නේ මොකද්ද? මෙතන වාගෙන් කෙලින්ම අහලා නැහැ. මොකද්ද? අර සුඛෝපභෝගී භාවිතය කියලා කිව්ව මතකද? හරිද? ඔන්න ඕක සුඛෝපභෝගී මේ යනු කුමක්ද කියලා නෙමෙයි මෙතන අහලා තියෙන්නේ. ඒක දීලා මේකට කියන නම මොකද්ද? එතකොට මොකද්ද මේකට කියන නම? වෘත්තීය නියැලීමේදී නිවැරදි ඉරියව් පවත්වා ගැනීම සහ නිවැරදි යන්ත්‍රෝපකරණ මෙවලම් භාවිතය හඳුන්වන නම තමයි සුඛෝපභෝගී විද්‍යාව. මානව ගතික විද්‍යාව කියලා දිනන වල සුඛෝපභෝගී විද්‍යාව කියලා පාවිච්චි කරන්න. සුඛෝපභෝගී විද්‍යාව. හරිද? ඔන්න ඊළඟට. වෛරූපයේ සිටින පුද්ගලයාට මුහුණ දීමට සිදුවිය හැකි අවදානම් අවස්ථා දෙකක් නම් කරන්න. ඒ කියන්නේ ඔන්න වෛරූපයේ ඉන්න පුද්ගලයාට වෙන්න පුළුවන් අහිතකර දේවල් දෙකක් අහනවා අපේ. ටක් ගාලා බලන්න වෛරූපයේ එක්කෙනා ගැන. ඔන්න බැලුවා. ඔන්න වෛරූපය ගැන බැලුවා. හරිද? අංක එකටම ඔයාට තේරෙනවා මොකක්ද? එයාට මුහුණ දෙන්න වෙන අහිතකර තත්ත්වය මොකක්ද? ඇද වැටෙන්නට පුළුවන්. බිමට වැටෙන්න පුළුවන්. ඒ වගේම මං කිව්වා මොනවා හරි මේ කරන්ට් සම්බන්ධ වැඩක් වෙන්නේ නැති කියලා විදුලි සැර වැදෙන්නට පුළුවන්.
විදුලි සැර වැදෙන්නට පුළුවන්. බීමට වැටෙන්න පුළුවන්, විදුලි සැර වැදෙන්න පුළුවන්. හරිද? මේක සරල දේවල්. මේක පොඩ්ඩක් ඔයාලගේ මේ ඇත්තට මේ වගේ ප්‍රශ්න දුන්නොත් ලියන්න හරි ලේසි. හරිද? ඊළඟට ඔහු එවැනි අවදානම් අවම කර ගැනීමට යොදා ඇති රූපයේ පෙනෙන ආරක්ෂක උපක්‍රම 3ක්. එයා ඒක මගහැරව ගන්න මොනවද පාවිච්චි කරලා තියෙන්නේ? හරිද? මොනවද? එයා ආරක්ෂක පටි පැලඳගෙන සිටිනවා. මං ආටි කිව්වා එයා බිමට වැටෙන්නේ නැහැ. එයා ආරක්ෂක පටි වලින් රැඳවිලා තියෙන්නේ. ඒක එයා ප්‍රශ්නයක් නොවි ඔතන ෂේප් එකේ වැඩේ කරලා බිමට බහින්න පාවිච්චි කරලා තියෙන උපක්‍රමයක්. ආරක්ෂක උපක්‍රමයක්. මොකද ඒකයාගේ වෘත්තිය. ඒකයාගේ වෘත්තිය. වෘත්තිය ඕක මට කරන්න බෑ කියන එක නෙමෙයි ආරක්ෂක උපක්‍රමය. වෘත්තියේ ඇති වෙන්න පුළුවන් ආපදා කළමනාකරණය කරගන්න එක තමයි අපි මේ පාඩමේදී කතා කරන්නේ. එතකොට එයා ආරක්ෂක පටි පැලඳ සිටිනවා. ඊළඟට ආරක්ෂක හිස් වැසුම් පැලඳ සිටිනවා. ඒ වගේම ඔයාලට පේනවා එයා නිවැරදි ඉරියව් පවත්වාගෙන තියෙනවා. එයා ඉන්න විදිහ ඔයාලට පේනවා. මේ බලන්න. මං කිව්වේ. දැක්කද? නිවැරදි ඉරියව් පවත්වාගෙන තියෙනවා. හරිද? ඒක හරි. ඊළඟට එන්න question number 3. මෙන්න මේකත් ටිකක් වැදගත් කොටසක්. අපි යම් මේක තියෙන තැනට ටීචර්ස් ගයිඩ් එකේ ආරක්ෂක විගණනය කියලා කොටසක් තියෙනවා. හරිද? ආරක්ෂක විගණනය කියලා කොටසක් තියෙනවා. ඒ ටිකක් මේ පාඩමේ ප්‍රශ්න අහන්න පුළුවන් තැනක්. හරිද? ලියා ගන්න. අපෙන් අහලා තියෙන්නේ මොකක්ද? මම කියලා දෙන්නම්. ආරක්ෂක විගණනය යනු safety auditing. අපි ආරක්ෂිතයිද කියලා බලන එකට තමයි ආරක්ෂිත විගණනය කියන්නේ. හරිද? එතකොට අපි නිර්වචනයක් දාගමු. ලියන්න. ආරක්ෂක විගණනය යනු වෘත්තීය ආපදා හේතුවෙන් මෙයාලා සරලවම දීලා තියෙන ආපදා අවස්ථා හඳුනා ගැනීමේ ක්‍රමවේදයක කියලා. හරිද? මේ මෙතන දීලා තියෙන්නේ ටීචර්ස් ගයිඩ් එකේ ওই වාක්‍ය. නමුත් ඊට වඩා හොඳයි ඔයාලා ටිකක් ලිව්වොත් මම කියන ලියා ගන්න. ආරක්ෂක විගණනය යනු මෙහෙම ලියන. ආරක්ෂක විගණනය යනු වෘත්තීය ආපදා හේතුවෙන් පොඩ්ඩක් ඊට කලින් ලියා ගන්නකෝ. ආරක්ෂක විගණනය යනු ආපදා හඳුනා ගැනීමේ ක්‍රමයකි. ආරක්ෂක විගණනය යනු ආපදා හඳුනා ගැනීමේ ක්‍රමයකි. ආරක්ෂක විගණනය යනු ආපදා හඳුනා ගැනීමේ ක්‍රමයකි. නැතහොත් ලියා ගන්න. වෘත්තීය ආපදා හේතුවෙන් වෘත්තිකයාට මෙන්ම ආයතනයටද සිදුවිය හැකි හානිදායක තත්ත්ව වළක්වා ගැනීමට හෝ සිදුවිය හැකි හානිදායක තත්ත්ව වළක්වා ගැනීමට හෝ අවම කර ගැනීමට ක්‍රමාවක් දාලා ලියන්න. එම ආපදාවලට හේතුපාදක විය හැකි සාධක.
ආපදාවට පෙර හඳුනා ගැනීම. ආපදාවට පෙර හඳුනා ගැනීම. ආපදාවට පෙර හඳුනා ගැනීම ආරක්ෂක විගණනයයි. ආරක්ෂක විගණනයයි. හරි. එතකොට ඔකේ පියවර වගේකුත් තියෙනවා. හරි. අපි බලමුකෝ ඒ ටික. ඊළඟට ආරක්ෂක විගණනයක් සිදු කිරීමේ පියවර 3 සඳහන් කරන්න. ඔන්න ආරක්ෂක විගණනයක් සිදු කිරීමේ පියවර 3 අපෙන් අහනවා. හරිද? ඔන්න ලියා ගන්න. ආරක්ෂක විගණනයක් සිදු කිරීමේ පියවර 3. 1 ආරක්ෂක විගණනය කියන්නේ මොකක්ද කියලා ඔයා දන්නවා? ඒකේ පියවර 3ක් තියෙනවලු. ඔය 3 තමයි ආරක්ෂක විගණන කණ්ඩායමක් තෝරා ගැනීම. ඒ කියන්නේ නිශ්චිත පුද්ගලයෝ කට්ටියක් ඉන්නවා. මෙයාලා තමයි බලන්නේ මේ ආපදාව වළක්වා ගන්නේ කොහොමද? ඉස්සරහට අපිට මේ විදිහේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, මේ විදිහ අවුලක් වෙන්න පුළුවන්. අපි කොහොමද ඒක වළක්වා ගන්නේ කියලා වගකීමෙන් මේ ආපදා වළක්වා ගන්න එක ගැන වගකීමෙන් කටයුතු කරන පිරිසක් ඉන්නවා. ඒකරොන්ට තමයි අපි කියන්නේ ආරක්ෂක විගණන කණ්ඩායම. එතකොට අංකයකට ලියන්න. ආරක්ෂක විගණන කණ්ඩායමක් තෝරා ගැනීම. ආරක්ෂක විගණන කණ්ඩායමක් තෝරා ගැනීම. බලන්න ආරක්ෂක විගණන කණ්ඩායමක් තෝරා ගැනීම ලියන්න. ඒක යටතේ ලියන්න. මම ටක් ගාලා කියන්න. මොකද ඔයාලට මේ එසේ එකට හරි ආවත් ලියා ගන්න පුළුවන් වෙන්න. එතකොට දැන් ආරක්ෂක විගණනයේ පියවර විස්තර කරන්න කිව්වොත් ඔයා ඔක එසේ එකක් ආවොත් මොකද කරන්නේ? ආරක්ෂක විගණනයේ යනු මොකද්ද කියලා ලියන්න ඕනේ. ආරක්ෂක විගණනය කියන්නේ මේක, මේකෙන් මෙහෙමයි කරන්නේ, මේක ඉතාමත් වැදගත් කියලා පොඩ්ඩක් වැඩිපුර ලියලා ඊට පස්සේ තමයි මෙන්න මේ ටිකට යන්න ඕනේ. ස්ටෙප්ස් ටික විස්තර කරන්න යන්න ඕනේ. හරිද? එතකොට පළවෙනි එක ආරක්ෂක විගණන කණ්ඩායමක් පත් කිරීම. ලියන්න. කම්කරු ආරක්ෂක නිලධාරියෙකු, ඒ කියන්නේ ආරක්ෂක නිලධාරියෙක්. ආරක්ෂක නිලධාරියෝ වල දන්නවනේ ආරක්ෂාවටම ඉන්නේ. ඔය මේ හැම ආයතනයකම ඉන්නේ ආරක්ෂාවට. සිකියුරිටි කෙනෙක් ඉන්නවා, සමහර ඒ වගේ තව එළියෙන් ගත්ත ෆෝසස් වල කට්ටිය ඉන්නවා. හරිද? ආරක්ෂක නිලධාරියෙකු සහ සේවාස්ථානයේ විවිධ ක්‍රියාකාරකම් පිළිබඳව අවබෝධයක් ඇති සේවකයන් කීප දෙනෙකු යොදාගත හැක. මොකක් හරි අපි ගමු කිරි වලින් කිරිපිටි නිෂ්පාදනය කරන ආයතනයක් තියෙනවා. ඕකේ මේකකේ මොකද්ද වෙන්නේ? මේකකින් වෙන්නේ අපි කිරි ටික පිරිසිදු කරලා මොනවා හරි අනවශ්‍ය ද්‍රව්‍ය තියෙනවා නම් පෙරලා කරලා ඔහොම ගන්න. ඊට පස්සේ ටෙස්ටිං වලට යවනවා. ඊට පස්සේ පාස් නම් ඊළඟට මොකද කරන්නේ? තව අපිට ඕන දේවල් කරලා චීස් බටර් හදනවා නම් ඒවට යවලා, කිරි හදනවා නම් ඒවට යවලා, එතකොට කිරි පිටි හදන යන්ත්‍රයකට දාලා ඔය හැම දෙයකම ඔතනදී කිරි පිටි හදන යන්ත්‍රයේදී කොහොමද වෙන්න පුළුවන්? මේ ආපදා තත්ත්වයන් මොනවද? ඔක පුපුරන්න පුළුවන්ද? කරන්ට් එක වදින්න පුළුවන්ද? ඔය වගේ හැම දෙයකම දන්න කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැතුව හිතන්නකෝ ඔය මිල්ක් ෆැක්ටරි එකේ මේ ස්ටෝරේජ් කීපර්. එහෙම නැත්නම් මේ ඔය කිරිපිටි දවසට කොච්චරක් එළියට ආවද කියලා මාක් කරගන්න එක්කෙනා. මේ ස්ටොක් එක ලියා ගන්න එක්කෙනාව ඕකට දාලා හරියන්නේ නැහැ. ආරක්ෂක විගණන කණ්ඩායමට දාන කට්ටිය ඒ ඇතුලේ තියෙන දේවල් ගැන අප්ඩේට් වෙන්න ඕනේ. හැමදේම ගැන දන්න කෙනෙක් වෙන්න ඕනේ. කොහෙන්ද අප්පා මෙතෙන්ට කාටයි මනසට කරන්ට් එක වැදුනම කොහොමද මෙතෙන්ට කරන්ට් එක ආවේ කියලා හොයලා නෙමෙයි. ඒ ගැන දැනුමක් තියෙන්න ඕනේ. ඒක නොවෙන්න වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. නොදැනුවත්ව හෝ වැරද්දක් වුණොත් තග්ගල පියවර ගන්න පුළුවන් දැනුමක් තියෙන කට්ටිය වෙන්න ඕනේ. හරිද? ඊළඟට දෙවෙනි පොයින්ට් එක ලියා ගන්න. ආරක්ෂක ආවේශන ලයිස්තු. ආරක්ෂක ආවේශන ලයිස්තු සකස් කිරීම. චෙක් ලිස්ට් හදනවා. මොකද්ද මේ චෙක් ලිස්ට් එකක් කියන්නේ? මේක ඉතාමත් වැදගත් තැනක්. චෙක් ලිස්ට් එකක් කියන්නේ රිටන් ඩොකියුමන්ට් එක. හරිද? චෙක් ලිස්ට් එකකින් කරන්නේ මේ බලන්න.
එම කණ්ඩායම මගින් ආයතනය තුල භාවිතා කරන විවිධ යන්ත්‍රෝපකරණ පිළිබඳව ඒවායේ නිෂ්පාදිත ආයතන සපයා ඇති ආරක්ෂක උපදෙස් අවධාරණය කරමින් ආයතනය තුල පෙර සිදු වූ ආපදා අධ්‍යයනය කිරීමෙන් ආපදා අවස්ථා හඳුනාගෙන පිරික්සුම් ලයිස්තු සෑදීම. ඒ කියන්නේ මෙයාලා ඩොකියුමන්ට් එකක් තියන් යනවා චෙක් ලිස්ට් එකක්. මේ තියෙන මෙන්න මේ අංශය තියෙන මේ මැෂින් ටික ගෙනලා තියෙන මේ කම්පැනි එකෙන් මෙයාලා අපිට කියලා තියෙනවා මේ උෂ්ණත්වයේදී තමයි මේ උෂ්ණත්වයේදී මේක ඕෆ් කරන්න ඕනේ කියලා. ඒක එතකොට අපි බලන්න ඕනේ. මෙයාලා අපිට කියලා තියෙනවා මේ මොකද්ද මේ ඇතුළ රත් වෙනකොට මේ වගේ කිමිකල් එකක් ඇඩ් කරන්න කියලා. ওই වගේ කලින් මෙහෙම වෙලා තියෙනවා මේ මැෂින් එකේදී කෙනෙක්ට. ඒ මිනිස්සයා තාම එක තැන් වෙලා ඉන්නේ නැත්නම් මේ මිනිස්සයා නැති වෙලා ඒ මිනිස්සයා තාම බෙහෙත් කරනවා. ওই විදිහට එයාලා ආපදා ටික මේ බලලා දැනගෙන නිකන් ඉන්නේ නැතුව මේන්ටේන් කරගෙන යනවා. හැමදේම ඕමනා වෙලාවට ටග් ගාලා කරුණු ටික ගන්න පුළුවන් විදිය දෙයක්. හරිද? එතකොට ඒක තමයි චෙක් ලිස්ට් සෑදීම. එහෙම නැත්නම් ඕකට අපි කියනවා සිංහලෙන් ආරක්ෂක ආවේශන සකස් කිරීම. හරිද? ආරක්ෂක ආවේශන ලයිස්තු. ඒක යටතේ ලියා ගන්න. ආරක්ෂක ආවේශන ලයිස්තු යටතේ ලියා ගන්න. මෙහි ආයතනයේ භාවිතා කරන යන්ත්‍රෝපකරණ පිළිබඳව ආයතනයේ භාවිතා කරන යන්ත්‍රෝපකරණ ඒ වගේ නිෂ්පාදිත ආයතන ආරක්ෂක උපදෙස් පෙර සිදු වූ ආපදා පිළිබඳව පිරික්සුම් ලයිස්තුගත කරයි. ඒ කියන්නේ පිරික්සනවා, හොයලා බලන්න පුළුවන් දෙයක්. අර නිකන් ලියාගෙන ගිය එකක් නෙමෙයි, පිරික්සීමක් කරන්න පුළුවන් ලයිස්තුවක් තමයි මේ තියෙන්නේ. චෙක් ලිස්ට් එකක් අපිට ටග් ගාලා චෙක් කරගන්න පුළුවන්. පිරික්සුම් ලයිස්තුගත කරයි. හරිද? ඊළඟට ආරක්ෂක විගණනයේ තුන්වෙනි පියවර මොකක්ද? තුන්වෙනි පියවර තමයි හඳුනාගත් අවදානම් අවස්ථා සඳහා සාමූහිකව විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීම. ආරක්ෂක විගණන කණ්ඩායමක් දාන එකේ මූලික අරමුණ කාට හරි අසනීපයක් වුණාම, කරදරයක් වුණාම, අනතුරක් වුණාම බෙහෙත් කරන්න හොයන එක නෙමෙයි. ඒ සම්බන්ධවත් එයාලට වගකීමක් තියෙනවා. නමුත් ආරක්ෂක විගණන කණ්ඩායමක් කියන්නේම කවුද? අනතුරු වළක්වා ගන්න. ඒ වචනේ වැදගත්. අනතුරු පෙර දැකලා මෙහෙම වෙන්න පුළුවන් කියලා දැකලා ඒක වළක්වා ගන්න ප්ලෑන් කරන කට්ටිය. එයාලට කවුරු හරි අනතුරක් වුණාම ඒ සම්බන්ධ වගකීම තියෙන බව ඇත්ත. හරිද? නමුත් මෙයාලගේ ප්‍රධානම කාර්යය මොකක්ද? අනතුරු වෘත්තීය ආපදා වළක්වා ගැනීමට කටයුතු කිරීම. හරිද? එතකොට මෙයාලා මොකද කරන්නේ? මුලින්ම කමිටුවක් පත් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ කමිටුව යනවා හැමතැනටම ගිහින් බලනවා මෙහෙම අවුල් වෙන්න පුළුවන්. මේ වෙනකොට කම්පැනි එකේ මෙහෙම අවුල් වෙලා තියෙනවා, මෙහෙම මිනිසුන්ට වෙලා තියෙනවා. ඔහොමම දත්ත ටිකක් ගන්නවා, කොහොමද කරන්නේ හැමදේම බලනවා. ඊට පස්සේ බලනවා අන්තිමට මෙතනින් මේ මැෂින් එක මෙතන තියෙන කරන්ට් ලයින් එකකින් අපිට කරන්ට් එක වදින්න පුළුවන් නම් අපි මේක රීප්ලේස් කරන්න ඕනේ. අපි මේක වෙන තැනකින් ගන්න ඕනේ. හරිද? වෙන තැනකින් ගන්න ඕනේ. මෙහෙම වතුර වැටෙන්නේ නැති තැනකට මේ ප්ලග් එක අපි දාන්න ඕනේ. මේ ස්විච් එක දාන්න ඕනේ. ඔහොම එයාලා එකතු වෙලා සාමූහිකව විසඳුම් යෝජනා ඉදිරිපත් කරනවා. ඒක තමයි තුන්වෙනි ස්ටෙප් එක. හරිද? ලියන්න. ආපදා අවස්ථා හඳුනා ගැනීමෙන් පසු
හඳුනා ගැනීමෙන් පසු ආපදා විශ්ලේෂණය එනම් ආපදාව විය හැකි ආකාරය ප්‍රමාණය ආදී තක්සේරු කිරීම කරයි. එය ආපදා ඇගීමයි. ආපදා ඇගීම කියන්නේ මොකක්ද? ආපදාවකින් වෙන්න පුළුවන් කොච්චර හානියක්ද? ආපදාවේ විය හැකි හානි ප්‍රමාණය තක්සේරු කිරීම. ආපදාවෙන් වෙන්න පුළුවන් හානිය ඇගීම තමයි ආපදා ඇගීම. ආපදා ඇගීම ඊට පස්සේ ලියා ගන්න. ආපදා හඳුනා ගැනීමෙන් ඇගීමෙන් අනතුරුව එම හඳුනාගත් අවස්ථා අවම කිරීමට ක්‍රියාත්මක කළ යුතු පියවරයන් මෙහිදී ඒ කියන්නේ මේ ස්ටෙප් එකේදී තුන්වෙනි ස්ටෙප් එකේදී මෙහිදී සාමූහිකව අදහස් ආයෝජනා විසඳුම් ලෙස ඉදිරිපත් කරයි. අන්තිමට අඳුරගත්තට පස්සේ කට්ටිය එකතු වෙලා කියනවා හිතනවා අපි මෙහෙම කරමු කියලා. ඊට පස්සේ ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන්. හරිද? ඊළඟට ඔන්න බලන්න මොකද්ද මේ? ඔන්න බලන්න වැදගත් වචන ටික ආරක්ෂක විගණනය. ඔයා ලියාගත්ත තැනින් ඉරක් ගහගන්න. යටින් හයිලයිට් පෙන් එකක් තියෙනවා නම් හයිලයිට් කරගන්න. ආරක්ෂක විගණනය. ඔන්න දැන් ආරක්ෂක විගණනය ටික ඔයාලට කවර්. ඊළඟට තව වැදගත් කාරණාවක් තියෙනවා මේ ආපදා වැළැක්වීමේ දූරාවලිය කියලා. ඕකත් ප්‍රශ්න එන්න පුළුවන් තැන. මොකද්ද? ආපදා වැළැක්වීමේ දූරාවලිය. හරිද? බලන්න. ඔන්න බලන්න. හරිද? ආපදා සහ ඒවායේ අවදානම් තත්ත්ව හඳුනා ගැනීමෙන් අනතුරුව ඒවා වැළැක්වීමේ හා අවම කිරීමේ ක්‍රම සොයා බැලිය යුතුය. හරිද? ඔන්න අපි තුන්වෙනි ස්ටෙප් එකේදී හඳුනාගත්තට පස්සේ ඒවා අවම කරන්න අපි කතා බහ කරනවා. ඒ සඳහා ආයතන කළමනාකරුවන්ගේ සිට ආරක්ෂක විගණන කණ්ඩායමේ සාමූහික එකගතා මත විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීම සිදු කරයි. ඔන්න අපේ තුන්වෙනි ස්ටෙප් එක. එහිදී ආපදා වැළැක්වීමේ දූරාවලිය සහාය ලබා ගැනීම වැදගත් වේ. එතකොට ඔයාට ලියන්න පුළුවන් ඔය ආපදා දූරාවලිය කියන එකට ලියා ගන්න. මම නිකන් දෙන්න නිර්වචනයක්. ආපදා වැළැක්වීමේ දූරාවලිය යනුව ආපදා වැළැක්වීමේ දූරාවලිය කියලා ලියා ගන්න. ආපදා වැළැක්වීමේ දූරාවලිය. ආරක්ෂක විගණනයේ අවසාන අදියරවන ආපදා වැළැක්වීමට අවශ්‍ය විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීමේදී
විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීමේදී මෙම ආපදා වැළැක්වීමේ ධූරාවලිය වැදගත් වේ. ආපදා වැළැක්වීමේ ධූරාවලිය වැදගත් වේ. හරි එතකොට මේ තියෙන්නේ ආපදා වැළැක්වීමේ ධූරාවලිය. එතකොට ආපදා වැළැක්වීමේ ධූරාවලිය කිව්වහම මේ බලන්න මේ ත්‍රිකෝණේ දීලා තියෙන විදිහට තමයි ඔයා උත්තරේ දාන්න ඕනේ. හරිද? හරිද? එතකොට මේකේ මේ බලන්න මේ ත්‍රිකෝණ පැත්තට එන්න කාර්යක්ෂමතාවය අඩුයි. කාර්යක්ෂමතාවය ඉහළම වෙන්නේ මෙන්න මේ ස්ටෙප් එකේදී. එලිමිනේෂන් කියන එකේදී ඉවත් කිරීමේදී තමයි කාර්යක්ෂමතාවය වැඩිම වෙන්නේ. හරිද? එතකොට මේ තියෙන මොකක් හරි ආපදාවක් ආවොත් අපිට ඒකට රියැක්ට් කරන්න පුළුවන් විදි. ඕකේ මෙන්න මේක ගියොත් කිසිම අවුලක් නැහැ. ඒ ආපදාවෙන් ඊට උඩින් ඒක ඉවත් කරන්න බැරි නම් අපිට කරගන්න පුළුවන් දේවල් තමයි මේ තියෙන්නේ. හරිද? එතකොට මේකේ අපිට අහලා තියෙනවා එහි ආ සිට ඊ දක්වා පියවර හඳුන්වන. ඔන්න බලන්න කවුරු හරි කෙනෙක් කටපාඩම් කරනවා නම් අරකේ දීලා තිබුණේ ටීචර්ස් ගයිඩ් එකේ දීලා තිබුණේ ත්‍රිකෝණේ උල යට පැත්තට. මේකේ කොහොමද දීලා තියෙන්නේ? මේකේ දීලා තියෙන්නේ සාමාන්‍ය අර මේ ත්‍රිකෝණ විදිහට. ත්‍රිකෝණේ සාමාන්‍ය කෙලින් තියෙන විදිහට. එතකොට කොහොමද මේකට උත්තරේ ලියන්නේ? හරියට බලලා ලියන්න පටලව ගන්න එපා. ඔන්න අයන්නේ ඉඳලා ඊ යන දක්වානේ. ඔයාලා ABCD මොනවද දුන්නත් ඔන්න ඔය වගේ තැන් පටලව ගන්න එපා. හොඳට බලන්න. ඒ නම් එන්න ඕනේ අයන්න. පල්ලෙහාම මොකද තියෙන්නේ බේස් එකේ මොකද තියෙන්නේ අපි. එතකොට මේක අනිත් පැත්තනේ මෙතන උඩ ඉඳලා අපි යටට යන්න ඕනේ ඉවත් කිරීම. ඉවත් කිරීම. ඒ කියන්නේ මොකක්ද? ඉවත් කිරීම. ඒ කියන්නේ ඉවත් කිරීම. ඒ කියන්නේ ඉවත් කිරීම. එලිමිනේෂන් මේකත් තියාගන්න. නොලිව්වත් කමක් නැහැ. වඩා සුදුසු හැබැලිනවා නම් මේ නොලිව්වත් කමක් නැහැ. ඉවත් කිරීම නැත්තම් එලිමිනේෂන්. එලිමිනේෂන්. ඊළඟට විකල්ප B නැත්තම් ආ දැන් ආ ලියන්නේ. විකල්ප නැත්තම් ආදේශන භාවිතය. ආදේශන භාවිතය. substitution ආදේශන භාවිතය. වෙන මොකක් හරි ආදේශකයක් භාවිතය. ඊළඟට ඉංජිනේරුමය ක්‍රියාමාර්ග ගැනීම. තුන්වෙනි එක මේ මැද තියෙන එක. ඉංජිනේරුමය ක්‍රියාමාර්ග ගැනීම. ඉංජිනේරුමය ක්‍රියාමාර්ග ගැනීම. එහෙම නැත්නම් ලියන්න ඉංජිනේරුමය ක්‍රියාමාර්ග ගැනීම ඉරක් ගහලා ලියන්න. ඉංජිනේරුමය ක්‍රියාමාර්ග ගැනීම ඉරක් ගහලා ලියන්න. යන්ත්‍රෝපකරණ සහ තාක්ෂණික ක්‍රම භාවිතය. ඉංජිනේරුමය ක්‍රියාමාර්ග ගැනීම ඉරක් ගහලා ලිව්වා. යන්ත්‍රෝපකරණ සහ තාක්ෂණික ක්‍රම භාවිතය. යන්ත්‍රෝපකරණ සහ තාක්ෂණික ක්‍රම භාවිතය. engineering control. ඊළඟට ලියන්න ඊළඟ ලෙවල් එක මේක ඈ කියන ලෙවල් එක A B C D පරිපාලනමය ක්‍රියාමාර්ග ගැනීම. පරිපාලනමය ක්‍රියාමාර්ග ගැනීම. ඇඩ්මිනිස්ට්‍රේෂන් කියලා ලියාගන්න. ඇඩ්මිනිස්ට්‍රේෂන්. හරිද? ඊළඟට පෞද්ගලික ආරක්ෂිත පැළඳුම්. පෞද්ගලික ආරක්ෂිත පැළඳුම් භාවිතය. පෞද්ගලික ආරක්ෂිත පැළඳුම් භාවිතය. පෞද්ගලික ආරක්ෂිත පැළඳුම් නැත්නම් උපකරණ භාවිතය. personal protective equipment. පෞද්ගලික ආරක්ෂණ පැළඳුම් භාවිතය. දැන් මේක මෙතනින් ඉවර කරන්න බෑ. මොකද මේ ඕගොල්ලන් ටිකක් ඔය ගැන අපි රචනා ප්‍රශ්නයකට આવත් ඔය ගැන චුට්ටක් දැනගන්න ඕනේ. ඒ හින්දා ටක් ගාලා ලියා ගන්න ඔය ඉවත් කිරීම කියන කොටස.
පුළුවන් නම් ඔතන ත්‍රිකෝණයක් ඇඳලා ලියා ගන්න මෙන්න මේක. ඔය දැන් ඔයා උත්තර ලියුව විදිහටම ත්‍රිකෝණය හරි පැත්තට ඇඳ ගන්න. හරිද? හරි පැත්තට ඇඳගෙන මෙන්න මේ ලයින් එක ගහ ගන්න. මෙන්න මෙහෙම ඉරක් ඇඳ ගන්න. මෙන්න මෙහෙම ඉරක් ඇඳ ගන්න. ඇඳගෙන බේස් එක ඒ කියන්නේ පල්ලෙහා කොටස. ත්‍රිකෝණේ පහළ කොටස ලියා ගන්න. උපරිම කාර්යක්ෂමතාවය. උපරිම කාර්යක්ෂමතාවය. හදිසියවත් එක්සෑම් එකට ඕක රචනා ප්‍රශ්නයකට වගේ આવත් ඔක ටක් ගාලා ඇඳලා දාන්න. උපරිම කාර්යක්ෂමතාවය ත්‍රිකෝණේ උඩ පැත්තේ ලියා ගන්න. අවම කාර්යක්ෂමතාවය. අවම කාර්යක්ෂමතාවය. හරිද? ඊළඟට චුට්ටක් ටක් ගාලා ලියාගෙන යමු. එලිමිනේෂන් නැත්නම් ඉවත් කිරීම. ඉවත් කිරීම. ලියන්න. අවදානම ඇති සාධකය අවදානම ඇති සාධකය අවදානම ඇති සාධකය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම. සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම හෝ අවදානමක් ඇති සාධකය සම්පූර්ණයෙන් ඉවත් කිරීම හෝ එම අවදානම සහිත ස්ථානයෙන් එම අවදානම සහිත සාධකයෙන් නැත්නම් ස්ථානයෙන් එම අවදානම සහිත සාධකයෙන් සේවකයන් සම්පූර්ණයෙන් ඉවත් කිරීම. සේවකයන් සම්පූර්ණයෙන් ඉවත් කිරීම. සේවකයන් සම්පූර්ණයෙන් ඉවත් කිරීම. හරිද? උදාහරණ විදිහට ලියන්න. උදාහරණයක් ලියා ගන්න. ඔයාට ওই විදිහ උදාහරණ කිහිපයක් ලියන්න පුළුවන් වෙනවනේ. මම ඒක උදාහරණයක් දෙන්නම්. අබලන් වූ අනාරක්ෂිත මිශ්‍ර කිරීමේ යන්ත්‍ර. මම මේ උදාහරණයක් විදිහට කියන්නේ මිශ්‍ර කිරීමේ කියන්නේ බ්ලෙන්ඩ් කරන උපකරණ මිශ්‍ර කිරීමේ යන්ත්‍ර ඉවත් කිරීම හෝ නෑ ඉවත් කිරීම කියලා නතර කරන්න. ඉවත් කිරීම. ඊළඟට ලියන්න තව උදාහරණයක්. විදුලියෙන් අනතුරු ඇති ස්ථානයකින් සේවකයන් ඉවත් කිරීම. ඒ කියන්නේ අපිට මොකක් හරි අනාරක්ෂිත තැනක් තිබුණොත් එක්ක එතන තියෙන කිවත් කරන්න පුළුවන්. ඒක ඉවත් කරනට ලේසි නම් සේවකයෝ එතනින් අයින් කළ ඒගොල්ලන්ට වෙන තැනක් දෙන එක අපිට ඒක කරන්න පුළුවන්. අනතුරු තියෙන තැනින් සේවකයන් ඉවත් කිරීම. හරිද? ඊළඟ ටග් ගාලා යන්න. දෙවෙනි එක විකල්ප භාවිතය. විකල්ප භාවිතය. විකල්ප භාවිතය අවදානම ඇති කරන හේතුව මග හරිමින් එම කාර්ය කිරීමට ඒ වෙනුවට යොදාගත හැකි විකල්ප දෑ භාවිතය. උදාහරණයක් විදිහට ලියා ගන්න. උමං හැරීමේදී පුපුරන ද්‍රව්‍ය වෙනුවට හැරීමේ යන්ත්‍ර භාවිතා කිරීම. හැරීමේ යන්ත්‍ර භාවිතා කිරීම.
ඉතින් තව එකක් කෘෂිකර්මාන්තයේදී ලියාගන්න කෘෂිකර්මාන්තයේදී රසායනික පලිබෝධනාශක වෙනුවට ඒ කියන්නේ කිමිකල්ස් දානට වඩා අපිට පුළුවන් කෙලින්ම කාබනික දේවල් පාවිච්චි කරන්න නේ. රසායනික පලිබෝධනාශක වෙනුවට කාබනික පලිබෝධනාශක භාවිතය. කාබනික පලිබෝධනාශක භාවිතය. ඊළඟට ඉංජිනේරුමය ක්‍රියාමාර්ග ගැනීම. ඉංජිනේරුමය ක්‍රියාමාර්ග ගැනීම. ඒකින් කියන්නේ අවදානම අවම වනසේ වැඩබිම යන්ත්‍ර සූත්‍ර අවදානම අවම වනසේ වැඩබිම යන්ත්‍ර සූත්‍ර හෝ ක්‍රියාවලිය නිර්මාණය. ඒ කියන්නේ මොකක් හරි තැනක් තියෙනවා අපිට යන්න අපහසුයි කියලා හිතෙනවා. අපි ඒක හදනකොටම අපි හිතනවා මේ වගේ කර්මාන්ත ශාලාවකට මේ වගේ කුණු වතුර ටික ගලාගෙන යන ටැංකියක් ඕනේ. ඔන්න හරි. හැබැයි අපි අඳුර ගන්නවා මෙතනින් කවුරු හරි කෙනෙක් යනකොට කලබලයකින් කකුල පැටිලා හරි වැටෙන්න පුළුවන්. එතකොට අපි මොකද කරන්නේ? ඒක උඩින් මොකක් හරි දාලා හදනවා. එහෙම නැත්නම් ඔතනින් පාලමක් නම් මොකක් හරි තියෙන හොඳ වැටක් ගහලා හදනවා වැටෙන්නේ නැති වෙන්න. ඔය වගේ මේ හදනකොටම අපිට ආරක්ෂාව ගැන හිතලා කරන්න පුළුවන් දේවල්. හරිද? ලියන්න. නිවැරදි ඉරියව් වලට ගැලපෙන උදාහරණ. නිවැරදි ඉරියව් වලට ගැලපෙන පුටු මේස නිර්මාණය. නිවැරදි ඉරියව් වලට ගැලපෙන පුටු මේස නිර්මාණය. ඊළඟට ශුද්‍ර ජීවීන්ගේ නාපදා වැළැක්වීමට හොඳින් වාතාශ්‍රය ලැබෙන පරිදි විදුලි පංකා සවි කිරීම. හරිද? ඊළඟට පරිපාලන ක්‍රියාමාර්ග ගැනීම. එහෙම නැත්නම් අපේ ඔන්න ත්‍රිකෝණය අපි දැන් උඩට මෙන්න හදන්නේ. දැන් උඩ එකට කලින් ස්ටෙප් එකේ ඉන්නේ පරිපාලන ක්‍රියාමාර්ග ගැනීම. ලියා ගන්න. ශ්‍රමාපදා වැළැක්වීමට උදාහරණ ලියා ගන්න. ශ්‍රමාපදා වැළැක්වීමට අතරමැදි විවේක කාල දීම. ඒ කියන්නේ කාට හරි එක දිගට වැඩ කරාම ඔය මොනවා හරි ඩේන්ජරස් මැෂින්ස් මං කියුවේ අත කැපෙන ඒවා එහෙම ඒ වගේ එක දිගට වැඩ කරාම ඒවා නැත්තම් මේ වගේ තැන්වල වැඩ කරන අයට මානසිකව අවුලක් තියෙනවා නම් එයාට වැඩ කරන්න දෙන්නේ නැහැ. එයාට ඒක ආයතනයේ ප්‍රධානියට ඒ අදාළ කට්ටියට කියලා එක්ක නිවාඩු දෙනවා එක්ක මේවා කරනවා chance එකක් දෙනවා. එතකොට ශ්‍රමාපදා වැළැක්වීමට අතරමැදි විවේක කාල දීම. හරිද? ආයෙ ලියන්න. අවදානම් ස්ථානවල පරිපාලනය විසින් තමයි මේ අනිත් අයව මෙහෙයවන්නේ අවුලක් නැති වෙන්න දැනුවත් කරනවා. එයාගොල්ලන්ගේ සේවකයින් මෙතනට යන්න එපා. කොහොම කියලා. අවදානම් ස්ථානවල උපදෙස් පුවරු සංඥා පුවරු සවි කිරීම. අවදානම් ස්ථානවල උපදෙස් පුවරු සංඥා පුවරු සවි කිරීම. උපදෙස් පුවරු සංඥා පුවරු සවි කිරීම. හරිද? ඊළඟ එක පුද්ගල ආරක්ෂණ උපකරණ භාවිතය. ලියන්න. භෞතික රසායනික සහ මෙන්න මේ ටික ලියන්න. භෞතික රසායනික සහ ජෛවීය ආපදා අවස්ථාවලට නිරාවරණය වීම. අපි ඒ තුන ගැන කතා කරා. ආපදා අවස්ථාවලට නිරාවරණය වීම අවම කිරීම සඳහා
සේවකයාගේ ශරීරයේ හෝ සේවකයාගේ ශරීරය හෝ සේවකයාගේ ශරීරය හෝ ශරීරයේ යම් කොටසක් ආවරණය වන පරිදි සකස් කළ උපකරණ හෝ පළඳනා භාවිතයෙන් අවදානම අවම කිරීමයි. එතකොට මේකෙන් කියන්නේ අරක හැමම තියෙනවා, අවුල වෙන තැන හැමම තියෙනවා. නමුත් අපි පුළුවන් තරම් අපි පරිස්සම් වෙනවා. හරිද? ඕකෙදි කියන්නේ කොහොමයි? එතකොට ඔයා බලන්න ඔය personal protective equipment කියන්නේ අපේ කීවෙනි ස්ටෙප් එකද මෙතන? උඩම ස්ටෙප් එක. හරිද? මේ ත්‍රිකෝණයට යන්න. ඔයාලට මම වැදගත් කාරණාවක් කියන්නේ මේක අහන්න පුළුවන් තනක්. එතකොට මේ ත්‍රිකෝණෙදී බලන්න උපරිම අවම කාර්යක්ෂමතාවය කියන දෙක ගන්නකො මේ දෙපැත්තේ තියෙන පොයින්ට්ස් දෙක ගන්න. මෙතනදී කියන්නේ උපරිම කාර්යක්ෂමතාවයක් මේ ස්ටෙප් එකේදී තියෙන්නේ කොහොමද දන්නවද? මෙතනදී අපිට ප්‍රශ්න ඇති කරන දේ කෙලින්ම ඉවත් කරනවා. නැත්තම් එතනින් සේවකයාව ඉවත් කරනවා. එතකොට අවදානම අඩුයි. කියන කාර්යක්ෂමතාවය වැඩි. ආපදාවක් වැළැක්වෙන එකේ කාර්යක්ෂමතාවය වැඩි. ඒ කියන්නේ වැළැක්වීමට 190 ගානක 100ක වගේ ප්‍රතිශතයක් තියෙනවා. උපරිම කාර්යක්ෂමතාවය. හිතන්න ඔන්න මෙතන අපි එක්කෝ මෙතනදී මොකද වෙන්නේ? ආපදාව අඳුරගත්තා. ඊට පස්සේ ආපදාවයි සේවකයාගේ ගැටීමක් නැහැ. ඊට පස්සේ බලන්න අපි ඇවිල්ලා තිනවා පල්ලෙහාලු තමාලු මෙහෙම උඩේ ඉඳලා පහළට ගමන් කරනකොටලු කාර්යක්ෂමතාවය අඩු වෙගෙන යන්නේ. හරිද? ඊට පස්සේ මෙතනදී කියනවා අපිට මේක අයින් කරන්න නම් බෑ. අපිට මේක වෙනුවට වෙන මොකක් හරි විදිහක් ෂේප් කරගන්න පුළුවන්. ඊළඟට කියනවා මේ ඊට වඩා අඩුයි ඊළඟට කාර්යක්ෂමතාවය. ඊළඟට කියනවා අපිට හදන විදිහ මොකක් හරි වෙනසක් කරගන්න පුළුවන්. ඊළඟට කියනවා හදන විදිය වෙනස් කරන්න යන්නෙත් නෑ, මෙතනින් බේරෙන්න කියලා දැනුවත් කරනවා. එහෙම නැත්නම් තව පොඩි විවේක කාල දෙනවා. ඔය වගේ දේවල් කරනවා. ඊළඟට මේකෙදි මොකද? මේකෙදි අනතුරක් තියෙනවා. නමුත් මොකද කරන්නේ? මේකේ අනතුර ඉවත් කරලා නෑනේ. මේ ස්ටෙප් එකේදී අනතුර තියෙනවා. Taman ආරක්ෂා වෙනවා. අත කපන මැෂින් එකේ වැඩ කරනවා තමයි. එයා දැනගන්න ඕනේ එකකින් ආරක්ෂාව. ඒක තමයි මෙතන. එතකොට ඔයාලට නිකමට මේ ගන්නකො මේ දෙපැත්ත දෙක විතරක්. මෙතනදී ඉවත් කිරීම ස්ටෙප් එකේදී කෙලින්ම අනතුර එක්ක ඉවත් කරනවා. නැත්නම් සේවකයා අනතුරෙන් ඉවත් කරනවා. ඒක ඊටාම කාර්යක්ෂමයි. මොකද ඔයාලට තේරෙන්න ඕනේ එතන අනතුර එතකොට නැති වෙලා යන තරමටම කාර්යක්ෂමයි. මෙතන මොකද වෙන්නේ? අනතුර තියෙනවා. අනතුරත් එක්ක පුද්ගලයා වැඩ කරනවා. තමන්ගේ ආරක්ෂාව පුද්ගල ආරක්ෂණ උපකරණ භාවිතයෙන් තමන්ගේ ආරක්ෂක ක්‍රම භාවිතයෙන් තමන් සලසා ගන්නවා. හරිද? ඒක තමයි ඔය උපරිම කාර්යක්ෂමතාවය, අවම කාර්යක්ෂමතාවය කියලා දෙකක් තියෙන එකෙන් ඔයාට ඒ ටික තේරෙන්න ඕනේ. හරිද? එතකොට ඒ ටික අපි කතා කරන්නේ. හරි. ඊළඟට එනවා අපි මේකේ රචනා ප්‍රශ්නෙට. හරිද? ඔන්න මේ බලන්න මේක අපි question number 5 මං ආයි කරන්නේ නැහැ. question number 5 එක බලන්න ෆෝටෝ කලින්. බලන්න ඒකේ පළවෙනි කොටස ජෛව පද්ධති තාක්ෂණයට අයත් විවිධ ක්ෂේත්‍ර ආශ්‍රිතව සිදු විය හැකි වෘත්තීය ආපදා උදාහරණ සහිතව විස්තර කරන්න. ඔයාට උතනදී පුරුවන් වෙන්න ඕනේ වෘත්තීය ආපදා අපි කිව්ව කොටස් 5ක්. ඔය ආපදා ටික දැම්මා උදාහරණ සහිතව පොඩ්ඩක් විස්තර කරා. මුලින්ම ලියන්න ඕනේ වෘත්තීය ආපදා කියන්නේ මොනවද? මේවා කොහොමද වළක්වා ගන්න? මේ වගේ මේ වළක්වා ගන්න ගැන මෙතන ලොකුට කතා කරන්න ඕනේ නැහැ. වෘත්තීය ආපදා කියන්නේ මොනවද? වෘත්තීය ආපදා ආකාර කීපයකි. මෙන්න මේ විදිහට භාවිතා ඒක ඇති වෙන හේතු අනුව මෙහෙම අපිට වර්ග කරන්න පුළුවන් කියලා දාලා උදාහරණ ලියන්න ඕනේ. හරිද? මට මේවට උත්තර ලියලා ඕනේ රචනා ප්‍රශ්නෙට. මම එදා වීඩියෝ එකේ කියලා දීපු විදිහට මට උත්තර ලියලා ඕනේ. හරිද? ඊළඟට ආරක්ෂක විගණනයක් සිදු කරන පියවර මම ඔයාලට කියලා දුන්නා. ඒක විස්තර කරනකොටත් මම ඒ නෝට් එකක් දුන්නා. ඒකටත් මට උත්තර ලියන්න ඕනේ. ඊළඟට ආපදා වැළැක්වීමේ දූරාවලියක ක්‍රියාකාරීත්වය විස්තර කරන්න. ඔන්න ඔතනදී මොකද කරන්න ඕනේ? අර මං කිව්ව විදිහට ආපදාවක් කියන්නේ මොකද්ද කියලා ලිව්වත් කමන්නේ. ආපදාවක් යනු කියලාත් ඔය කොහෙන් හරි ලියාගන්න මම නිර්වචනයක් දෙන්න. ආපදාවක් යනු කියලා මෙතනදී ලියාගන්න ආපදාවක් යනු ඒකද මේ පාඩම ඔයාලට ඉවරයි. ආපදාවක් යනු මේ තියෙන වෘත්තීය ආපදාවක් යනු කියලා දාගන්න. වෘත්තීය ආපදාවක් යනු මිනිසාට අනතුරුදායක තුවාලයක්
මේ කොටස ලියා ගන්න. මම මේ දම් පාට කරන කොටස ලියා ගන්න. මිනිසාට අනතුරුදායක තුවාලයක් රෝගී තත්වයක් හෝ මේ දෙකෙහිම එකතුවක් ළඟා කර දීමේ විභවයක් සහිත ප්‍රභවයක් තත්වයක් හෝ ක්‍රියාවක් වෘත්තීය ආපදාවක් නම් වේ. තත්වයක් හෝ ක්‍රියාවක් වෘත්තීය ආපදාවක් නම් වේ. මිනිසාට අනතුරුදායක තුවාලයක් රෝගී තත්වයක් හෝ මේ දෙකෙහිම එකතුවක් ළඟා කර දීමේ විභවයක් සහිත ප්‍රභවයක් තත්වයක් හෝ ක්‍රියාවක් වෘත්තීය ආපදාවක් ලෙස හැඳින්වේ. දම් පාට කරලා තියෙන කොටස. හරිද? ඔන්න ඒක ලිව්වා. වෘත්තීය ආපදාවක් කියන්නේ මේකයි. වෘත්තීය ආපදාවක් වළක්වාගෙන යනකොට අපි ආරක්ෂක විගණනයක් කතා කරනවා. එතනදී ආරක්ෂක විගණනයේදී අපිට ආරක්ෂක විගණනයේ අවසාන අදියරේදී අපිට වැදගත් concept එකක් තමයි මේ ආපදා වැළැක්වීමේ දූරාවලිය. එතකොට ඒකේ step 5යි. කියලා ටක් ගාලා ඔය ත්‍රිකෝණය යනවා. step ටික එතනම නම් කරා. අර කාර්යක්ෂමතාවය වැඩි අඩුයි කියන දෙක නම් කරා. step 5 ලිව්වා විස්තර කරා. උදාහරණයක් දක්වන්න මේ වගේ එකක නම් අනිවාර්යයෙන්ම උදාහරණ දක්වන්න ඕනේ. හරිද? එතකොට question number 5 එක අපි දැනටවත් කතා කරලා තියෙන්නේ. හින්දා ඒක කතා කරන්න යන්නේ නැහැ. sorry. ඔන්න බලන්න ඊළඟට මේකේ ඊළඟට තව වැදගත් කොටසක් තියෙනවා කතා කරන්න. ඕගොල්ලන්ට මේ පාඩමේ තියෙන තව වැදගත් කොටසක් තමයි මේ ටික බලන්න. ඕනෑම රටක පුරවැසියෙකුට තමාගේ ආරක්ෂාව හා සෞඛ්‍ය තහවුරු වන පරිදි සහ අන් අයට හිරිහැරයක් නොවන අයුරින් තමා කැමති වෘත්තියක නියැලීමට අයිතියක් ඇත. හරිද? ඔන්න ඒක හරි. එතකොට වෘත්තීය සුරක්ෂිතතාව සහ සෞඛ්‍ය නිසි ලෙස පවත්වා ගැනීමට අදාළ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ආඥා 50. ඔන්න මේක වැදගත් තැන් දෙකක් ලියා ගන්න. මේ අර ප්‍රශ්නෙට නෙමෙයි ඇඩිෂනල් ලියා ගන්න. වෘත්තීය සුරක්ෂිතතාවය සහ ආරක්ෂාවට අදාළව ශ්‍රී ලංකාවේ ආඥා 52ක් ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවේ වෘත්තීය සුරක්ෂිතතාවයට සහ සෞඛ්‍යයට අදාළව ශ්‍රී ලංකාවේ ආඥා 52ක් ක්‍රියාත්මක වේ. අංක 1 1942 අංක 45 දරන කර්මාන්ත ශාලා ආඥා පනත 1942 අංක 45 දරන කර්මාන්ත ශාලා ආඥා පනත ඊළඟට 1934 අංක 19 දරන මෙන්න මේ දෙක 1934 අංක 19 දරන කම්කරු වන්දි ආඥා පනත. එතකොට අපෙන් මෙතනින් අහනවා අපි කතා කරගෙන හිටියේ මෙන්න මේ ප්‍රශ්නේ අපෙන් අහනවා 1942 අංක 45 දරන කර්මාන්ත ශාලා ආඥා පනතේ ප්‍රධාන අරමුණු ලියා. එම පනතින් ආවරණය වන ප්‍රධාන කරුණු මොනවාද? ඔන්න ওই ටික මම මේකෙන් දෙනවා උත්තර ලියලා තියෙන එක ඉන්ක අපිට ලේසි හින්දා ලියන්න ලංකාවේ කර්මාන්ත ශාලා තුල සේවය කරන සේවකයන්ට ශාරීරික හෝ සෞඛ්‍යමය ලෙස සිදුවිය හැකි අනතුරු වලින් සේවකයන් ආරක්ෂා කර ගැනීම 1942 අංක 45 දරන
අංක 45 දරන කර්මාන්ත ශාලා ආඥා පනතේ ප්‍රධාන අරමුණ වේ. කර්මාන්ත ශාලා ආඥා පනතේ ප්‍රධාන අරමුණ වේ. කර්මාන්ත ශාලා ආඥා පනතේ ප්‍රධාන අරමුණ වේ. ලියන්න. මෙම පනත මගින් පහත කරුණු ආවරණය වේ. පහත කරුණු ආවරණය වේ. ලියන්න. මම මේ හයිලයිට් කරන පොයින්ට් එක ලියන්න. සේවකයෙකු තමන්ගේ සහ තමා සමග සේවය කරන අනිකුත් සේවකයන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය රැකගත යුතු ආකාරය. හරිද? සේවකයෙක් තමන්ගේ අනිත් සේවකයන්ගේ ආරක්ෂාව හා සෞඛ්‍ය රැක ගන්න ඕන විදිය මෙන්න මේක කියලා තියෙනවා. ඊළඟට යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමේදී සහ ලියන්න. යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමේදී සහ 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 භාවිතා කිරීමේදී සේවා යෝජකයා විසින් සේවකයන්ගේ ආරක්ෂාව සැලසිය යුතු ආකාරය. මෙන්න මේ පොයින්ට් එක. ඊළඟ පොයින්ට් එක ගොඩනැගිලි සම්බන්ධයෙන් සේවා යෝජකයා කටයුතු කළ යුතු ආකාරය. ගොඩනැගිලි සම්බන්ධයෙන් සේවා යෝජකයා කටයුතු කළ යුතු ආකාරය. අනතුරක් සිදු වූ විටදී ක්‍රියා කළ යුතු ආකාරය. ඊළඟ එක අනතුරක් සිදු වූ විටදී ක්‍රියා කළ යුතු ආකාරය. අනතුරක් සිදු වූ විටදී ක්‍රියා කළ යුතු ආකාරය. හරිද? ඊළඟට තව ලියා ගන්න ඕකේ. කර්මාන්ත ශාලා පිරිසිදු කිරීමේ ක්‍රමවේද. ඊළඟට සුබ සාධන පහසුකම් චලනය වන කොටස් නඩත්තු කිරීම පිළිබඳව තව ලියා ගන්න. එතකොට ඔන්න ඔය වගේ දේවල් අන්තර්ගත වෙලා තියෙනවා. ඔයා දැන් මේ රචනා ප්‍රශ්නෙකට උත්තර ලියන්න ඔයාට ඔය ටික නිකම්ම ඔහොම ලියලා දාන්න බෑ. ඔය කරුණක් ලියලා පොඩ්ඩක් විස්තර කරන්න. දැන් මේ ටිකට ඇත්තටම ටීචර්ස් ගයිඩ් එකේ ලොකුට විස්තරයක් දීලා නැහැ. ඒ කියන්නේ දැන් ඔයාට ඕක බැලුවම තේරෙන්න ඕනේ. ඔන්න ඔය දැන් පළවෙනි පොයින්ට් එක ගත්තා. සේවකයෙක් තමන් සේවය කරන අයගේ ආරක්ෂාව ගැන කටයුතු කරනවා කියන එක ලියලා ඒක පොඩ්ඩක් ලියන්න. ඔන්න ලියනවා. වෘත්තියක සෞඛ්‍ය ආරක්ෂිතතාවය සඳහා සේවකයෙක් ස්වයං ආරක්ෂාව සහ අනිකාගේ ආරක්ෂාව පිළිබඳ සැලකීම ඉතාම වැදගත් වේ. ඒ කළ යුතු ආකාරය මෙම පනතෙහි අන්තර්ගත වේ. ඔන්න ඔය පළවෙනි පොයින්ට් එක චුට්ටක් ලිව්වා. තව මොනවා හරි ලිව්වත් කමක් නැහැ. වැඩිපුර ටිකක් ඔන්න ඔය මට්ටමටවත් ලියන්න. එතකොට ඔයා ලියලා තියෙන ඇත්තටම බැලුවොත් මහා ලොකු දෙයක් නෙමෙයි. ඔතන තියෙන ටිකම පොඩ්ඩක් අර නිර්මාණශීලීව ලියලා. හැමදෙස්සෙම පොයින්ට් එකක් ලිව්වම මතක තියාගන්න මම ඕගොල්ලන්ට පැහැදිලිව පෙන්නුවා රචනා ප්‍රශ්න වලට පොයින්ට් එක විතර ලිව්වට ලකුණු හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙනවා පොඩි ගානයි. විස්තර කරන්නට ඕනේ.
හරිද? ඊළඟ ප්‍රශ්නේ අපේ බලන්න මේ කොටස. කම්කරු මේ මොකද්ද අපේ? 1942 අංක 45 දාන කර්මාන්ත ශාලා ආඥා පනත. හරිද? දැන් අහන්නේ කම්කරු ප්‍රමිති පිළිපැදීමෙන් ආයතනයේ සහ සේවකයාට අත්වන වාසිය. කම්කරු කතාවක් තමයි දැන් අහන්නේ. හරිද? එතකොට ඔයාට දැනගන්න ඔයාට තේරෙන්න ඕනේ මම පෙන්නන්නම්. මෙතන අපේ ආඥා 52 ගැන කතා කරොත්. හරිද? එකක් තමයි 1942 අංක 45 අනිත් එක තමයි කම්කරු පනත. කම්කරු වන්දි ආඥා පනත නැත්නම් කම්කරු ආඥා පනත කියලා කියනවා. ওই දෙක සරලව හඳුන්වන්නේ මෙහෙම. මේ අංක එහෙම නැතුව හැඳින්නුවත් අංක විතරක් දීලා හැඳින්නුවත් ඔයාලට පුළුවන් වෙන්න ඕනේ. කර්මාන්ත ශාලා ආඥා පනත කියන්නේ මෙන්න මේ අංක 1945 අංක 42 අංක 45 කියන එකට 1934 අංක 19 කියන එකට තමයි කම්කරු වන්දි ආඥා පනත. එතකොට අපෙන් අර ප්‍රශ්නේ අහලා තියෙන්නේ කම්කරු වන්දි ආඥා පනත යටතේ. හරිද? ඔන්න බලන්න. ටග් ගාලා ලියා ගන්න. කම්කරු වන්දි ආඥා පනත කියලා දාලා ලියා ගන්න. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ඔයාලට මේ රචනා ප්‍රශ්නේ කොහොමද පටන් ගන්න ඕනේ? කම්කරු ප්‍රමිති මේ ආඥා පනතක් තියෙනවා මෙහෙම ලංකාවේ ඒක මේක කියලා පටන් අරගෙන ඔන්න වාසි ටික තමයි අපෙන් අහන්නේ. හරිද? එතකොට ඔයා ඉස්සෙල්ලාම ලියන්න. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ යම්කිසි වෘත්තියක මෙන්න රෝස පාට ටික. යම්කිසි වෘත්තියක යෙදී සිටියේදී අරක මොකක්ද? කර්මාන්ත ශාලා ආඥා පනත. ඒක කර්මාන්ත ශාලාවක් ඇතුලේ සිදුවන ගොඩක් දේවල් ගැන ඒකේ අන්තර්ගතයි. මේක කම්කරුවන්ගේ වන්දිය කියන මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එයාලට වන්දි ගෙවන්නේ කොහොමද? අනතුරක් වුණාම මෙන්න මේ අනුව තමයි ගෙවන්නේ කියන දේවල් සඳහන් වෙලා තියෙන ලංකාවේ තියෙන ආඥා පනත තමයි මේ. යම්කිසි වෘත්තියක යෙදී සිටියේදී සිදු වූ අනතුරක් සම්බන්ධයෙන් හෝ යම් වෘත්තියක නියැලීමෙන් වැළඳුණු රෝගයක් සම්බන්ධයෙන් යම් නිශ්චිත වන්දියක් ගෙවීමට සේවා යෝජකයා වෙත පැවරීමයි. හරිද? එතකොට බලන්න අපෙන් අහලා තියෙන්නේ කම්කරු ප්‍රමිති පිළිපැදීමෙන් ආයතනයට සහ සේවකයාට අත්වන වාසිය. එතකොට ඔයාලට මෙතන දාන්න පුළුවන් කම්කරු ප්‍රමිති කියන්නේ මොනවද කියලා. මේ මෙතන අපිට දීලා තියෙනවා. ඊට කලින් මේ ටික ලියා ගන්න. මෙතුල වන්දි හිමිකරුවන් වන්දි ලබා ගන්න ආකාරය වන්දි ලබා ගන්න ආකාරය වන්දි ලබා දීම ප්‍රතික්ෂේප කරන විටදී ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග ආදී අන්තර්ගතයි. හරිද? එතකොට මෙතන ඔයාගෙන් අහලා තියෙන්නේ ප්‍රමිති කතාවක්නේ. වන්දි ප්‍රමොන්න පොඩ්ඩක් හැඳින්නුවා. ඔන්න දැන් ප්‍රමිති වලට අදාළව ලියන්න ඕනේ ඔයාගේ තියෙන මේ වාසි ටික. මේ තියෙන තත්ත්ව සාතික ලබා ගැනීමේ වැදගත්කම. හරිද? එතකොට බලන්න. මේ තියෙන්නේ ආයතනයට අත්වන වාසි කියලා දාලා ලියන්න. ආයතනයේ ප්‍රතිරූපයට හානි වන සිදුවීම් වළක්වා ගැනීමට මේ ආඥා පනතෙන් අපිට උදව් වෙනවා. ආයතනයේ ප්‍රතිරූපයට සිදුවන හානි වළක්වා ගැනීමට. අර කිව්ව කරුණු
ටික දාලා ඊට පස්සේ ලියනවා ආයතනයේ ප්‍රතිරූපයට සිදුවන හානි වළක්වා ගැනීම. හරිද? ඊළඟට ලියනවා සේවකයාට අත්වන වාසි. සේවකයාට අත්වන වාසි මොනවද? වෘත්තිකයාගේ මෙන්න මේ දෙක ලියන්න. වෘත්තිකයාගේ පෞද්ගලික සුභ සිද්ධිය සහ ඕක කොටස් දෙකකට දාලා ලියුවනම් වඩා හොඳයි. එතකොට තව පොයින්ට් එකකුත් එනවනේ. ලියන වෘත්තිකයාගේ පෞද්ගලික සුභ සිද්ධිය පවත්වා ගැනීම. වෘත්තිකයාගේ පෞද්ගලික සුභ සිද්ධිය පවත්වා ගැනීම. ඊළඟට අන්‍යයන්ගේ සුභ සිද්ධිය පවත්වා ගැනීම. අන්‍යයන්ගේ සුභ සිද්ධිය පවත්වා ගැනීම. ඊළඟට සමාජ සුභ සිද්ධිය පවත්වා ගැනීම. සමාජ සුභ සිද්ධිය පවත්වා ගැනීම. හරිද? ආය අපිට ලියන්න පුළුවන් වෘත්තීය අනතුරු අවම වීමට රුකුලක් වීම. වෘත්තීය අනතුරු අවම වීමට රුකුලක් වීම. හරිද? එතකොට ඇත්තටම මේ පාඩම සම්පූර්ණයෙන්ම කවර් වෙනවා ඔයාලට. Question number 4 තුන බලන්න. ආපදාව සඳහා හේතුකාරකයේ ස්වභාවය අනුව ආපදා වර්ග කර ඒ සඳහා උදාහරණ දෙන්න. හේතුකාරකයේ කිව්ව ගමන් මම ඔයාලට කිව්වා මොකක්ද? මොකද්ද හේතුකාරකයේ කිව්ව ගමන් මේ තියෙන ආපදා වර්ග 5. ඔය වර්ග 5 දැම්මා චුට්ටක් ලිව්වා. මෙහෙම ආපදා මේ ආපදාව කියන්නේ මේක මේ අනුව මෙහෙම කොටස් 5කට බෙදෙනවා. මේවා මෙහෙමයි කියලා චුට්ටක් ලිව්වා. හැඳින්වුවා. මම ඒ ටික ඔයාලට දුන්නා. හරිද? එතකොට මෙන්න මේක මම කියලා දුන්නේ කලින් කියලා දීපු හින්දා අපි යන් අන්තිම ස්ලයිඩ් එකට. මේවා නම් දැන් ටීචර්ස් ගයිඩ් එකේ දීලා නැහැ. මේව ටික නමුත් ඔයාලා දැනගෙන ඉන්න එක හොඳයි. හරිද? මේ බලන්න මෙන්න මේකෙන් මේ ලාංඡනයෙන් දැක්වෙන්නේ මේ සංකේතයෙන් ආරක්ෂාව සඳහා හිස්වැසුම් භාවිතා කළ යුතුයි කියන එක. ඊළඟට මේ වගේ එකකින් දැක්වෙන මේ කරන්ට් එකක් වගේ ඔයාලගේ බැටරි එක charge වෙනකොට එනවා වගේ ලාංඡනයක්. අධි වෝල්ටීයතාවයේ සහිත ප්‍රදේශයකින් මේ කිරණ වගේ පෙන්වන්නේ කිරණශීලී අනතුරු සහිත ප්‍රදේශයකින් ඊළඟට මේ හෙඩ්සෙට් එකක් දාන් ඉන්නවා කියන කන්න ආවරණ පැලඳිය යුතුයි අධික ශබ්දයක් තියෙනවා. ගින්දර වගේ දෙයකින් පෙන්වන්නේ වහා ගිනි ඇවිලෙන සුළුයි කියන එක. ඔන්න ඔය වගේ සරල දේවල් මේ ටික මුකුත්ම නොදැනුවත් වුණත් ඔයාට නිකන් හිතලා හරි ඔය ලෙවල්ස් වෙනකන් ආපු දැනුමින් ලියා ගන්න පුළුවන්. ඊළඟට අන්තිම ප්‍රශ්නේ විවිධ වෘත්තීය ආපදා ආකාර විස්තර කරන්න. ඒකත් ඔයා දන්නවා විවිධ වෘත්තීය ආපදා ආකාර. මෙන්න මේ ප්‍රශ්නේ. මේ පහ තමයි දානවා.